අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවක් ශීලප දෙනා ඒ සඳහා tempත් වෙමු ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලෝක නිරෝධ ගාමිනී පටිපදා භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධෝ ලෝක නිරෝධ ගාමිනී පටිපදා තථාගතස්ස භාවිතාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක මේ ලෝක සූත්‍රයේ බලපුවාම එන බුද්ධානුස්සති භාවනාවක් වගේ බුදුරජාන් වහන්සේගේ ගුණ ශ්‍රීකරණ අනුස්සති භාවනාවක් වගේ ඒ වගේම ධර්මය විස්තර කරලා දෙන ධම්මානුස්සතියක් වගේ ඒ වගේම අපි ඔක්කොම සංඝයා කියලා අපි ඔක්කොම පාට බහැලා වැඩ කරන පිරිසක් කියලා තම තමන්ට ආඩම්බරයක් ඇති කරන සංඝානුස්සතියක් වගේ. ඒ නිසා ත්‍රිවිධ රත්නයේ මේකෙන් සංග්‍රහ වෙනවා. ඒ අනුව සරුවචනාංශයේ සූත්‍රයට පාවිච්චි කරන්නේ සූත්‍ර සාරය. එතන සූත්‍ර ශරීරයේ වශයෙන් පෙන්වන්නේ සරුවචනාංශයේ ලෝකයේ දාන්නෝ, ලෝකේ හට ගැනීම දාන්නෝ, ලෝකේ නිරෝධය දාන්නෝ, ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දාන්න. ඉතින් මේ බුදුජානන වහන්සේගේ දැනීම අපි භූගෝල ඉගෙන ගන්නකොට දැනීමට වැඩිය ටිකක් වෙනස් බවයි මේකෙන් කියන්නේ. දැන් භූගෝල ඉගෙන ගන්න කට්ටියත් ලෝකය කියන්නේ මේකයි කියලා දාන්න. මොකේ හට ගැනීම පිළිබඳවත් ඒගොල්ලෝ කතා කරනවා. ඒකේ හමාර ගැනත් කතා කරනවා. ඒක පිළිබඳව හමාර වීමේ ක්‍රියාපටිපාටියත් කතා කරනවා. නමුත් ඒකෙන් ලෝකෙට මොකක්වත් වෙන්නේ නැහැ අපිට මොකක්වත් වෙන්නේ නැහැ. මේ වෙනුවට සරුවචන් වහන්සේ ලෝකයේ කියන එක වෙන්වීම සඳහායි පාවිච්චි කරන්නේ. භූගෝලේ දන්න කට්ටිය භූගෝලේ ලෝකෙට ඇලෙනවා. මේක තමයි භූගෝලය කියන්නේ මේක දිග මෙච්චරයි පල්ල මෙච්චරයි බර මෙච්චරයි මෙච්චරක් ඇලවිලා තියෙන කියලා දැනගන්න ඇලෙනවා. ඒකයි මේ පෘථග්ජනයාගේ තියෙන කඩප්පුලි ගතිය. යමක් පිළිබඳ දන්නවනේ ඒ දැනුමට ඇලෙනවා. ලෝකෙ පිළිබඳ දන්නවා ලෝකෙ පිළිබඳ දැනුමට ඇලෙනවා. ඉතිහාස දන්නේ කරන ඉතිහාසඥයයි කියලා කියනවා. භූගෝලය දන්නේ කරන භූගෝලඥයයි කියලා කියනවා. ඒකට ඇලෙනවා. බුදුජානනාථගේ දැකීම ලෝකේ දැනගන්න දැන්වන්න විසංයුත්තෝ. ඒකෙන් බැඳීමක් ඇලීමක් ඇති වෙන්නේ. ඒ නිසා මේ අපි ලෝක විශේෂයි ලෝක ව්‍යවහාරේ කියන ලෝකායත කියලා විශේෂත් බුදුජානනාථගේ විශේෂත් අතර වෙනස බුදුජානනාථයක දැනගන්න එකකින් ඈත් වෙනවා. ඉතින් ඒක නිසා ඉස්කෝලේ උගන්වන්නේ නැහැ ඒක. ගුරුවරු කොහොමඩක්වත්ම දන්නේ නැහැ ඒක. දැනගත්තොත් බෑ ජොබ් එක නැති වෙනවා. මිකින ගන්න ඉන්නේ අතාරින්න කෙනෙක් උගන්වන්න ගියොත් එහෙම හිටියේ ජොබ් එකක්. හිටින්න බෑ. ඒ විශේෂඥයා කැමතිත් නෑ Google මේ දේශපාලනඥයා කැමතිත් නෑ උකට ආර්ථික විශේෂඥයා කැමතිත් නෑ උකට සමාජ විශේෂඥයා කැමතිත් නෑ. මම හිතන්නේ මේ බෞද්ධයි කියා ගන්න ඕගොල්ලොත් කැමති නැතුව ඇති. ඒකයි මේක තේරුම් ගන්න අමාරු. මේක දන්න දෙයට අල්ලනවා. తත්‍ර తත්‍රාභිනන්දනී. ඒක ඉතින් ආය අහන්න දෙයක් නෑ. ඉතින් සරුවචනාංශයේ මේ ලෝක විශ්ේ තියෙන්නේ තථාගතෝ ලෝකෝ තථාගතෝ අபிසම්බුද්ධ. හොඳට දැක්ක කොච්චරද කියනවා ඒ ඇති. ඔය විසංයුත්තෝ කියන පදයට සාමාන්‍ය ටිකක් සමාන පදයක් තමයි ඇති කියන එක. අපි කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ. ඉනෆ් කියන වචනේ පිටුමද පොතක් කියලා තියෙනවා. අපිට හැමදේම මදි මිසක්කා මරණකොට අපිට ඌණ භාවයක් අතෘප්තිකර භාවයක් කාමදාස භාවයක් මිසක්කා මරණ වෙලාවේ ඇති කියන්න පුළුවන් වුණොත් රැට නිින්දට යනකොට ඇති කියන්න පුළුවන් වුණොත් හෙට උදේව තියෙන වෙන කෙනෙක්. අපි තාම මදි කියාගෙන අඩුයි කියාගෙන බැඳීගෙන තමයි ලෝකයක් හදාගෙන තියෙන්නේ. බුදුජානනාංශී ගැනීම උගන්වීමත් එහෙමයි ගැනීමත් එහෙමයි. ලෝකය තථාගතෝ අභිධම්බුද්ධෝ ලෝකෝ තථාගතස්ස විසංයුත්තෝ. ඊට පස්සේ බුදුජානනාංශී ඒ විසංයුත්ත භාවයෙන් යුත්තෝ නොදකින් කියන හැඟීම කියලා මම කියන්නේ. එහෙම නැත්නම් කියන නොදකින් නොපතන් නොදෝමකින් කියලාත් මම මුණටම කියනවා. මේ කට්ටිය ඉගෙනම කියන්න හොඳ නැහැ කියලා. මුහුද නෙමෙයි මුණට කියලා ගහලා කියන්න ඕනේ. කවුරු හරි ලඟ වෙන්න එනවනම් වැලමිටෙන්මයි අනින්න ඕනේ. මූණනම කියලා ගහන්න ඕනේ. උණු වතුරම වක් කරන්න ඕනේ.
මේක නැත්තම් මල හොන්තුනේ මේක ඇලියලි විසංයුක්ත භාවයක් නැහැ. ඊතරේ බුද්ධ ඥානසේ මේ ලෝකේ හට ගන්න හැටි දැක්කට පස්සේ මම ලෝකේ නෙවෙයි ලෝකේ හට ගැනීමක් දන්නවා කියලා හට ගැනීම කියලා මේක අපි ධර්මානුකූලව කියනවනම් කියන්නේ තෘෂ්ණාව කියලා. බුදු ඥානසේ තෘෂ්ණාව පිළිබඳ අවබෝධ කරන්නෙම ඒක ප්‍රහාණය කරන්න හැකියිමින්. අපි තෘෂ්ණාව වඩන එකම නෙකන්නේ බැංකු ගිණුම වඩනවා. ස්ථිර දේපොළ වඩනවා. චංචල දේපොළ වඩනවා. දරුවෝ වැඩි කරනවා. ඉඩම් පාර වැඩි කරනවා. ඉතින් ඒ නිසා බුදු ඥානසේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් මේ ලෝකායත විශ්යන් දැනගෙන අභිවෘද්ධියක් සංවර්ධනයක් කරනවා නම් ඒකෙදි වැඩෙන්නේ සොහොන්කොත් විතරයි කිය. ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. අපි මේ වැඩ කුඟක් කරනකොට සොහොන්කොත් වල විශාල ගාණක් මරුණයි කියලා ගණන් ලං කරලා තියෙයි. ඕක තමයි මෙතෙක් කල් අපි කරලා තියෙන්නේ. ඕකට තමයි අපි මේ ශරීරය හැදිලා තියෙන්නේ. බම්බේ අප්පමණ ශරීරය ගෑණීට මිනිහා මිනිහට ගෑණි බැඳීගෙන ඔය කරන දෙල්ලම විතරයි ඔන් එහාට තිරසනුන්ගෙන් කිසි වෙනසක් නැහැ. නමුත් මේ ලෝකයේ කියන්නේ මේකයි එකෙන් විසංයුක්ත භාවයත් ඒකට හේතු කාරණාවක් තියෙනවානේ. මේ තෘෂ්ණාව, අපි කියන්නේ ප්‍රේමේ, ආදරේ, දයාව උක ප්‍රහාණය කරන කතාවක්. පෙමතෝ ජායති සෝකෝ. තණ්හායි ජායති සෝකෝ. මේ තියෙද්දි ප්‍රේමනේ. මේ තියෙද්දි තණ්හාවනේ. ඒකට කොච්චර සින්දු කියලා තියෙනවද කියලා බලන්න. කොච්චර නාටකම් හදලා තියෙනවද කියලා බලන්න. කොච්චර ටෙලි නාට්‍ය චිත්‍රකතා හදනවද කියලා බලන්න. මොන තරම් සාහිත්‍යයක් ගොඩනගලා තියෙනවද කියලා. ඉතින් මේවා මේ බුද්ධ ආගමේ සංස්කෘතිය කියලා උගන්වන කුණු හරප. බෞද්ධ සංස්කෘතිය කියලා උගන්වන්නේ මේ ප්‍රේම කරන හැටි, කසාද බඳින හැටි. ඕක බල්ලුත් කරනවානේ ඔය කසාද නැකත් බැලුවේ නැතුවට. ඕක උගන්වන්න දෙයක් නැහැ. ඒක ප්‍රහාණය කරන පැත්තක් කතා කරොත් කියන්නේ අම්මෝ මේක නාස්තිකවාදයක්, උච්ඡේදවාදයක්, අනේ බුදුන් දකින්නවත් නොලබේවා කියලා. Hindu කට්ටියගේ තියෙනවා මෙහෙම කතාවක්. Hindu කට්ටියගේ තියෙනවා ඒ විෂ්ණුගේ දසවෙනි අවතාරය තමයි බුදුරජාණන් වහන්සේ කියලා හිමීට බුදුහාමරෝ ගත්ත Hindu ආගමට. ඔය ගණ්ඩ මතවාදයේ හැදුවා ඉස්සල්ලා වෙනමම පස්සේ බුදුහාමරෝ ගත්ත දසවෙනි අවතාරය කියලා. ඒ නිසා බුද්ධ ගයාවට යනවා Hindu කට්ටිය. බුද්ධ ගයාවේ ළඟමත් මහන්තත් එක්ක නඩු කියලා අනගාരിക ධර්මපාලතුමා මහන්තට තාම කෑල්ලක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා මුළු එකම කෙරුවේ මහන්තා. ඊට පස්සේ තමයි අනගාരിക ධර්මපාලතුමා උසාල නඩුවක් කියලා ඉන්දියාවේ උසාවියේ ඉන්දියන් කාර්යයට විරුද්ධව නඩුවක් දාලා සිංහලේ දිනුවා. ඊට පස්සේ තියෙන එකේ තාම තියෙනවා මහන්තගේ කාමරේ මෙහා පැත්තේ Hindu කට්ටිය ගියාම කියලා තියෙනවා මූණ බලන් දෙපා. ඒ සරුවචනසික මූණ බැලුවොත් හුනියමක් වශයක් තියෙනවා. ඒ නිසා මූණ බලන්න නැතුව වැඳලා ඉන්නේ කියලා. අපිත් බෞද්ධ බුදුහාමරංගේ වැඳීම කරන්නේ ධර්මය අහන්න නැතුව. ධර්මය ඇහුවොත් ඔය වැඳින කතාවක් නෑ ඒකේ. බුදුජානකසේ දැකලා තින්නේ කොතනක හරි තෘෂ්ණාව ඇති වෙනවනම් කොතන හරි ආතාවක් කරගෙන ප්‍රහාණය කරපන් කියන කතාව. ඔබ දැන් කියන්නේ කිව්වොත් මොකද වෙන්නේ? ලෝක සමුදය කොච්චර දන්නවද කියනවනම් ඒක බය නැතුව කියන. ඔතන දුක තමයි හටගන්නේ. ඔය දුක ප්‍රහාණය ඔතනයි තියෙන්නේ. පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකිති ඔක්කොමලා දාන්නවා. දැනගත්තට සබ්බේ සංඛාරා දුක්ඛා කියලා දාන්නවා. සබ්බේ සංඛාර අනිච්චා මේ කියලා දාන්නවා. ඒනොට උදේ ඉඳලා හැන්දෑව වෙනකන් සංස්කාරමනේ කරන්නේ. චේතනාම තමයි. අදිෂ්ඨානම තමයි. උපය උපාදාන චේතනා අදිඨාන අබිනිවේසාන උසයා කියන එක උපේටි උපාදීයති ලඟ වෙනවා බදා ගන්නවා. අනුසය ඒකේ läග ගන්නවා රිංග ගන්නවා. ඔච්චරමනේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කරන්නේ. මරුණට පස්සේ විතර බඩුර අත් දෙක තියලා බටහිට ඔළුව දාලා ඔන්න කියන අනිච්චාවත සංඛාරා උපාද ඔන්න එතකොට අඬිනව කට්ටිය. ඇඬිනව. එතකොට තමයි මේ ආව ඔය පිළිවෙන් අධ්‍යාපනය පිළිබඳව පුහුණුව පිළිබඳව ලංකාවේ අධ්‍යක්ෂක ආමතුරු මම කොහොම හම්බුණා වැඩි නායක අනේ උගේ දැනුම උගේ රාජකීයත්වයේ උගේ තෙද අය මොකක්වත් නැහැ. ඕගොල්ලෝ හිතන්නේ අටසිල් සමාදන් වෙන අපිට බණ කියන නායකයෙක් ඉන්නේ වැද්දන්ගේ. ඉතින් ස්වාමීන් වහන්සේ දන්නේ මට වැඩි යහමදෝ වැඩි මල වෙයි. එයාම මට කියනවා අපි මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් චාරිකාවක් ගිහිල්ලා හම්බුනාලු නායකයා වන්නිලැත්තෝ. හම්බෙලා කිව්වලු මේ අපි තමයි උගන්න ගන්න කට්ටිය අපි මේ ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොක්කෝ. අපි ඇවිල්ලා අධ්‍යක්ෂකවරු. අපිට ආසයි දැනගන්න ඔබතුමා බුද්ධ ධර්ම දන්නවද කියලා. දැන් මේ අහන්නේ කවුද?
අධ්‍යක්ෂක හමුදුර අහන්නේ භාවනා ගුරු පුහුණු පිළිබඳ අධ්‍යක්ෂක අහන්නේ වැඩි නෑ. ඊට පස්සේ කිව්වලු මම නෑ එච්චර දන්නේ නෑ. හැබැයි එකක් දන්නවා බුදුරජාණන්සේ පිරිනුවම් පාපු ඉරියව්ව සුවිශේෂයි. ඔබ අන්තලා දන්නවද කියලා අහුවනේ. දැන් අපේ ආමතුරු මුණින් මුණ බලා ගන්නවලු බුදුරජාණන්සේ ඉරියව්ව මොන ඉරියව්වෙන්ද පිරිනුවම් පෑවේ කියලා. දැන් වැද්ද අහනවා ප්‍රශ්නේ ඒක කිව්වලු ඕගොල්ලෝ පිරිනුවම් මැරිච්චාම බඩ උඩනේ අත් දෙක තියාගත්තේ. බුදුහාමුදුරුවෝ ඔළුව අල්ලගෙන මැරලා තියෙනවා. ඕගොල්ලෝ බඩ අල්ලගෙන මැරෙන්නේ කිව්වා. කොච්චරයි වෙනස. මරුණාට පස්සේ බඩ උඩ අත් දෙක තියාගෙන බඩම තමයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කාපන් එච්චරම තමයි. ඉතින් තව තමයි ලනුව හදනවා, තව තමයි කෑම හදනවා, තව තමයි බර්ත්ඩේ පාටි දානවා, තව තමයි සංഭാෂණ පවත්වනවා, තව සුපර් මාකට් හදනවා. කණ එකමයි වැඩි. සිපිටුනම් පාන කොටත් ප්‍රඥාවට දැන තියලා ඉෂට අත තියාගෙන හිටියේ ස්වාමීන් වහන්සේ කියනවා එච්චරයි ඌ ඇහුවේ එක ප්‍රශ්නයයි. දැන් මාත් බලාපොරොත්තු වෙනවා මාස දෙක මාසික ආය යන්න මට කියලා තුන මේ දවස්වල ඕගොල්ලෝ හිතන්නේ මම එදා කතා කරනකොට මට ටෙලිෆෝන් කරලා කතා කරලා කිව්වා කපුවල ඇත්ත මේ දවස්වල මං ගච්ඡන්න එපා අපිට මේ දවස්වල හේන් කටයුතු වැඩ තියෙනවා අපේ කකුලට මං කියලා තියන්නම් කකුල කපුවල ඇත්තන්ට වෙලාවක් දෙයි අපි තාම ආසාවෙන් බලන් ඉන්නවා කියලා එනකම් මං ගියේ දවසේ කතාවක් කරන එක අහන්න බෑ මොකද මේ වැඩි දරුවෝ ගොඩාක් කෑ ගහනවා ඌ කතා කරලා කියන්නේ මම ආඩම්බරේට කියන්නේ මයියන් එනට බුදුන් වැඩියා වගේමයි කපුවල ඇත්තෝ මයි අපේ දම්බානට වැඩියෙක් කියලා. වඩින්න උභාන්සේ එනකන් අපි බලා ඉන්නවා මුළු ළමයි සීරම ගෙනත් දානවා ශාලාවට. සීරටම ඛණ්ඩ දෙනවා. මගෙත් එක්කමයි. බුදුහාමුදුරුවෝ ගැන දන්නේ අපි දන්නේ බඩ උඩක් දෙක තියාන මැරෙන්න විතරයි. මොකද ඊගාවාත්මෙත් අනේ තවලක බත්පි ගානක් ලැබේවා. ඔච්චර තමයි දාන දීලා පතන්නේ. බුදුන්සේ ඉසට අත තියාගෙන සිංහසෙයියාවෙන් උතුරු දිහාවට ඔළුව තියාගෙන නැගින දිහා බලාගෙන ඒක අපි දන්නවා. ඒ නිසා මේ ලෙඩේ හට ගන්න තැන, ලෝකේ හට ගන්න තැන, දුක හට ගන්න තැන ඒක ප්‍රහාණය කරන ගතියක් තියෙනවා. අපේ තියෙන ඔය ප්‍රේම කතා නෑ. ඊට පස්සේ ලෝක නිරෝධය. මේ ලෝකේ විනාශ වෙනවා කියන අපිට ලෝක විනාශක අපිට බුදුම බයක් නේ තියෙන්නේ. ලෝක විනාශ පණිය බිම්බෝම්බයක් පුපුරනවා කියන්නකො බයයිනේ. අකුණක් ගහනවා කියන්නකො බයයිනේ. සර්පෙක් කෑවයි කියවම බයයිනේ. පිළිකා කිව්වහම බයයිනේ. එහෙම නැත්නම් ඒඩ්ස් හදුනා කිව්වොත් දැන් කොරෝනා වලට තියෙන විකාරේ පේනවනේ. අපිට නම් ආව දන්නෙත් නැහැ, ගියා දන්නෙත් නැහැ. ඔය කවුරු නැටුවත් අපි වැඩි හිටියා දෙතුන් දෙනෙක් එහෙම දඟලන කට්ටිය. ඒ ගණන් ගත්තේ මොකද වැඩි හරියක් ගණන් ගත්තේ නැහැ. ඒතර ඒක නිරුද්ධ වෙලා යන එක දැකීම දැන් කොරෝනා වගේ එකක් බයට වෙච්ච මිනිස්සුන්ට ඒක නිරුද්ධ වෙලා යනකොට මොන තරම් සතුටක්ද කියලා ලෝක විනාශේ නෙවෙයි කොරෝනා විනාශේ. අපිට මොකාට පිළිකාවක් තියලා කිවරුණයි කියලා. කොච්චර සතුටක්ද කියලා. මේ පිළිකාව කියන්නේ ලෝකේ නම් ලෝකේ නිරෝධ වෙන එක ඒක සාක්ෂාත් කරන්න බෑ. මොකද ඒ තරම් හැදෙන එකට බයයි. හැතිලා සනීප වුණා සනීප හිතට සන්තෝෂයක් නැහැ. මේ භයානක ලෙඩක් තිබිලා හැදුනට ඉවරුණාට පස්සේ ඒක සතුට වෙන කෙනෙක් කවුරුද දැකලා නැහැනේ. අපිට ඉසිකක්කම කැලි ඉසිකක්කම දැන් භාවනා කරගෙන ඉසිකක්කම ගියයි කිව්වහම මොන තරම් සතුටක්ද? දත එකක්කමක් තියෙන හොඳට දත දිහා බලනකොට දත එකක්කම යනවා. ඒක සාක්ෂාත් කරන්න ඕනේ කියන අහම්බයක් නෙවෙයි. ඔච්චරයි සතුට වෙන්න තියෙන එකම දේ ලෝකෙ. මේ කරදරයක් ආව, ලෙඩක් ආව, කංකරච්චලයක් ආව, අමලියක් ආව. ඒක දිහා හොඳට බලලා ඉන්නවා. යනවා මොනවත්ක්ම කරන්න ඕනේ යංකින්චි සමුදේ ධම්ම සබ්බන්ත නිරෝධ ධම්ම මේක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරලා ස්වාමීන් වහන්සේ හට ගන්න සුළු යමක් වෙනවා නම් ඒ සියල්ල ඒකාන්තෙම දුර වෙලා යනවා උඩ නටන්න ඕනේ නැටුවොත් ලෙඩේ පොඩ්ඩක් දිග ඇදෙනවා ඒ නිසා සම්භාහන විද්‍යාවේදී උගන්වනවා එම්පිරිසාවක් හැදුනොත් ඒක දවස් 4න් සනීප වෙනවා ඒ කොරෝනා කියන්නේ එම්පිරිසාවක් අය වෙන මගුලක් නැහැ ඕකේ වෙදකම් කෙරුවොත් දවස් 6ක් යනවා සනීපෙන්න. වෙදකම් කෙරුවේ නැත්නම් 4න් සනීපෙනවා. මම දන්නේ නැහැ මෙහෙම කියනකොට තේරෙනවද කියලා. වෙදකමෙන් තමයි දවස් දෙකක් දික් වෙන්නේ. ඕනේ ලෙඩක් ඒකෙම සනීප නැත්නම් මැරෙනවා. ඕක ටික අහන්න දෙයක් ඇයි?
ඉන්සාර නිරුද්ධ වෙන වෙලාවේ, ලෙඩක් නිරුද්ධ වෙන වෙලාවේ, කැස්සක් නිරුද්ධ වෙන වෙලාවේ, වැස්සක් නිරුද්ධ වෙන වෙලාවේ, මැස්සෙක් නිරුද්ධ වෙන වෙලාවේ දකින්නන උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චරක්නම් නිරෝධ සත්‍ය අපිට හම්බ වෙනවද? අපි බයයිනේ. මුක්කක්වත් නැති වෙනවට බයයි. ඒක අපි ඒකට නාස්තිකවාදය කියලා එකක් දාලා තියෙනවා. එහෙම නැත්නම් උච්ඡේදවාදය කියලා එකක් දාලා තියෙනවා. සතෝ සත්තස්ස විභවං උච්ඡේදම් පඤ්ඤායති කියලා බුදුරජාණන් වහන්සේට Hindu ඒ කාලේ හිටපු ශාස්ත්‍රඥ වහන්සේලා බැලලා තියෙන මේ ඇත්තවම සතෙක් නැති වෙන එකක් ගැන සරුවච්චන් වහන්සේ දේශනා කරනවා කිය. ඇති සතෙක් නැහැ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ වටින් ගොඩෙන් කියන්නේ අනත්තයි කියලා. ඒක තේරෙන්නේ නැතුව මේ මම විතරක් නෙමෙයි මගේ දරුවෝ, මගේ අම්මා, මගේ බූදලේ, මගේ ජාතිය සිංහල බුද්ධ ආගම නැති වෙයි කියලා බුද්ධුම බයකට ඉන්නේ. මෙහෙට එන්නේ ඉස්සෙල්ලා කවුරුත් අපි දන්නේ නැහැ. දැන් අපි කියමුකෝ ඇත්තටම තමයි ඉතින් මේ ආත්මේ අම්මා කොච්චර කරොත් ඉතින් අම්මනව නැද්ද මං ආයේ. නෝ ගිය ආත්මේ අම්මා දැන් කොහෙද? දැන් මෙතනින් තොලොන්චු වෙලා කෙන ගහිලා මැරිලා ගියාට පස්සේ කොයි අම්මගේ බඩේ උපදීසි කියලා දන්නවද? දැන් ඒ අම්මා ගැන ආදරයක් තියෙනවද දැන්? අනේ පිස්සු. එනිසා මේ නිරුද්ධ වෙන එක, ඉවර වෙන එක, ගෙවන් වෙන එක, ඒකට කියන්නේ බුදුරජාණන්සේ වය කර්ම. කය ධම්ම, වය ධම්ම, නිරුද්ධ ධම්ම, කායනුපස්සන, වයනුපස්සන, නිරුද්ධානුපස්සන කියලා බරපතල අනුපස්සන 18න් අන්තිමටම තියෙන ඒ ටික පටිනිස්සග්ගානුපස්සී මේ කොහොම කරකවත් අතාරින්න වෙනවා. මේක අපි උදේ ඉඳලා හැන්දනකම් කොච්චර දකින්නවද? නමුත් ඒක අභාග්‍ය කරන්නේ අපි සලකන්නේ. අපි ඒක අල්සයිමර් කියලා හිතාගෙන ඉන්නේ. ඒක ඩිමෙන්ෂියා කියලා හිතානේ ඉන්නේ. මේ මතක තිබුණේ මතක නැති වුණා කියලා බය වෙනවා, පුදුම බයවිල්ලක් බය වෙනවා. ඉතින් මේ නිරෝධ සත්‍යයි මේ තියෙනකොට බය වෙන්නේ නැතුව ඔක දිහා බලන්න නැති වෙන තාක් නැති වෙන්නේ දුක. ඒ මොකද හට ගන්නා තාක් හටගන්නේ දුක. ඒක කියන්නේ අවිද්‍යාවයි. ඒක කියන්නේ දේවාගමේ. ඒක කියන්නේ දේව නිර්මාණවාදී. ඒ කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින්. මේක හොඳ දෙයක් කියලා තමයි මේ ලෝකෙ පෙන්ලා දීලා තියෙන්නේ. අනේ මේක මුළු එකම අල්ලගන්න නැත්තම් චක්‍රවර්ති රජ වෙන්න නැත්තම් ඉතින් මේ චක්‍රවර්ති රාජ්‍ය අතහැරලා තමයි සිද්ධාර්ථ කුමාරයා අතහැරලා ගියේ. ඒතකොට නිරෝධ සත්‍ය දැකලා තිබුණේ නැහැ. නිරෝධ සත්‍ය ලකුණ තමයි ලෙඩෙක්, මාල්ලෙක්, මලකඳක්, පැවිද්දෙක්. අපි ඔක්කොම දකින්නේ අසුබ ලකුණු විදියට. දෙඩ වෙලා හොඳ කෙනෙකුට දකින්නටදී ලෙඩෙක් දකින්නේ අනේ කියලා නිකාටාලේ කියන්නේ මං කනං කවදාත් ලෙඩ වෙලා නැහැ. මේ ඇත්ත ලෙඩත් වෙලා බලන්නකෝ. මේ නිකටල්ලේ තියාන මල හොන්තු ඊට වැඩිය ලෙඩකෙයින්. දැන් ඉන්න දොස්තරලා දිහා බලනකො අයියෝ ලෙඩු කිව්වහම වැඩක් නැහැ කතා කරලා. ඒ වෙනතින් ටයිකෝඩ් දාගෙන අර නලාව දාගෙන යනකොට නිකන් බ්‍රහ්ම ලෝකෙන් ආවා වගේ අපිට ඉතින් අම්මා එහෙමනම් උන්දල මැරෙන්න නැතු වෙන්න එපායි. නොමැරෙන එකේ වෙදෙක්වත් නැහැ. මේ නිරුද්ධය කියලා එකට අපිට මරණය කියලා අඳුනලා දීලා තියෙනවා. බුදුරජාණන් ඒකට බුද්ධානුස්සතිය වගේම මරණානුස්සතියක් පෙන්නලා දීලා තියෙනවා. මේ මරණානුස්සතිය ආකාර දෙකකට මේ අවස්ථාවේදී පෙන්නලා දෙන්න පුළුවන්. මම හිතන්නේ චන්ද්‍රත නාමසොත් බණ කියන්නේ ඇති ඔය නිරුද්ධයේ යම් යම් පැතිකඩ මරණානුස්සතිය එකක් තමයි අපි සම්මුති වශයෙන් මැරලා යන වෙලාව. මේ කය බිඳි මරණය කියන එක. අනිත් එක ගෙවෙන හුස්මක් පාස මරණයක් සිද්ධ වෙනවා. ගන්න හුස්මක් ගෙවෙන මොහොතක් පාස ක්ෂණික මරණයක් සිද්ධ වෙනවා. ඒකට පුදුම බයයි. හරියට අර ජීවිතේ හැමාරෙනකොට තියෙන මරණය වගේ ඔය නාකියෝ නාකිච්චේ භාවනා කරන තන්නි කර බොරුව කරන්නේ. අර බය. දැන් ඉතින් පෙන් කෙලන කාලේ ඉවරයි. කෙලින්න කාලේ කෙලියා. දැන් බලාන ඉන්නේ උන්ගේ බලනකොට උන් පෙන් කෙලනවා ඊදිශාවේ බෑ. කින ඕම පෙන් කෙලින්න එපා. අපි නන්නේ අපි අරස්සවලා පෙන් කෙලිය. අපි නම් මේ බය ලැජ්ජාව ඇතුව පෙන් කෙලිය. ඔයගොල්ලෝ පෙන් කෙලින්න එපා ප්‍රසිද්ධිය කියලා බයිලා කියනවා. බයිලා කිව්වට මොකද දැන් යන් ගියාගෙන ඉන්නේ. ඉතින් ඒකට පුදුම බයක් ඉන්නේ බලන්නකෝ අනිච්චයිලු. බලන්නකෝ දුකයිලු. බලන්නකෝ අනාත්මයිලු කියලා හරියට වැටහෙනවා බලච්ච දුක්ඛ අනාත්ත. හැබැයි මේ පස්ස වෙවුලනවා දැම්මැරි. මේකට hina වෙයල්ලකෝ මේකට සතුට වෙයල්ලා හොඳේ නාකිය මැරෙන්නෙත් නැහැ එඳාකා වෙන්නෙත් නැහැ කියලා හිතොලොන්චි වෙලා යනවනම් අනේ කොච්චර හොඳද මට නම් මරණ ගෙවල් ගැන කතා කරනකොට මට පුදුම සතුට මම යන්නේ කවදාකවත් යන්නේ මරණ ගෙවල් වල මැරෙන්නේ නැති වෙන්න වගේ මං ඉන්නේ ඒකට මට hina වෙනවා
කට්ටි මට හරියට hinaවක් කරන මුන් බලන්න හරියට මල ගෙවල් වල ගිහිල්ලා දඟලන දැගලිලා මට හුඳට මතක් වෙනවා අප්පච්චි මැරිච්ච වෙලාවේදී මැරෙන්න නැතුවම තන්නි බොරුව. තන්නි කර බොරුව. ඉතින් පස්සේ අර ඒ පැත්තේ ආපු තාපසේ කිව්වා කවුරු හරි මැරිලා අඬනවා නම් Tamanට වෙච්ච පාඩුවේ හැටියට තමයි අඬන්නේ. බොරුව තමයි කරන්නේ. මට අරුගේ හොම්බට දෙයක් දමලා ඉන්න ඉතින් මම ඇත්තටමයි ඇඬුවේ ඒ උනා. ඇත්තටමයි ඇඬුවේ. ඒකට දැන් තේරෙනවා මොන්න තරම් බොරුවක්ද කියලා. අම්මා බැන්නකොට එච්චර තිබුණේ නැහැ. කොහොමද කාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ අපි තනි කරම මේ මරණය කියන එක අපේ ජීවිතෙන් අයින් කරලා වෛද්‍ය විද්‍යාව හොයාගෙන තිනවා, ඉංජිනේරු විද්‍යාව හොයාගෙන තිනවා, යටිතල පහසුකම් හොයාගෙන තිනවා. මේ සංනිවේදන තාක්ෂණ වල තියෙන එකකවත් මරණේ නැහැ. මේ නිරෝධය කියලා වෙන නිරුද්ධ වෙනවයි කියන එක එතන සත්‍යයක් අපි දකින්නේ නැහැ. එතන පොඩි වැරදිල්ලක් තියෙනවා කියලා හිතෙන්නේ. මරණයට හේතුව වැරද්දක් තියෙනවායි කියලා. බුදුහාමරගෙන් ඇහුවනම් මේ සිකී පුත්‍රජානන් වහන්සේ බුදු වෙන්න ඉස්සර වෙලා ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනකොට මිනිස්සු මෙච්චර මරණයට බයයි. කවුරුත් නැහැනේ. සබ්බේත සම්ති දණ්ඩස්ස සබ්බේ භයන්ති මච්චුනෝ. හැම කෙනාම දඬුවමට බයයි. හැම කෙනාම මරණයට බයයි. ඉතින් මේ මරණයට ආසන්නම හේතුව මොකද්ද කියලා කල්පනා කරුවොත් අපි බලන්න මරණ සාහිතිකයක මරණයට හේතුව ලියලමනේ අසං කරන්නේ දොස්තරට නැත්නම් අසං කරන්න බෑ. එහෙම නැත්නම් මරණ හදිසි මරණ පරීක්ෂක ආධන්න හේතුව ලියනවා. ලෝකේ තියෙන කුණු හරප ඔක්කොම ලිව්වට මරණයට හේතුව උප්පත්තිය කියලා ලියලා තියෙන එකම මරණ සාහිතිකයක් තියෙනවද කියලා බලන්න. ලිව්වොත් මොකද වෙන්නේ කියලා හිතන්න වෛද්‍ය ශාස්ත්‍රයට. ලිව්වොත් මොකද වෙන්නේ කියලා හිතන්න නීති විද්‍යාවට. බුදුජානනාංශයේ දැක්කේ ජීවිතේ මරණයට හේතු ආසන්න හේතු ඉපදීම කියලා. අපි මරණේ නැති කරන්න හැදුවට උප්පත්ති නැති කරන්න කතා කරන්නේ නැහැ. කිව්වොත් එහෙම ඒකට තරහ යනවා. මං ඊදසක් කොළඹ බණ කියන්නේ කිය වෙලාවක අනේක ಜಾති සංසාරං ගාථාවෙන් කතා කරලා බණ කියනකොට මං කිව්වා මෙහිමයි දැන් අපි තරහව නැති කරන්න හදනනේ මොකද බණ ඉවරන පස්සේ එතන ඊටපු අම්මා කෙනෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ අපි දන්නේ නැති වුණාට මේ ළඟදී අපේ පැත්තේ මේ මරණයක් සිද්ධ වුණා පුතා විසින් තාත්තට ගහලා මැරුණා. ඉතින් ඔක්කොමලා හිතාගෙන හිටියා පුතුමයි එහෙම එක ගෙදර තමන්ගේ තාත්තට ගහලා මැරෙති. අපේ ජාතිය හැටනේ සිංහබාහුව කියන කතාවේ තියෙන තාත්තා මරපු කතාවනේ. ආලා තියෙනවනේ. මහා ලොකු වංශකාර ජාතියක් අපිට තියෙන්නේ. තාත්තා මැරලා තියෙන ඊට පස්සේ අයියයි නංගි කසාද බඳු ජාතිය තමයි හිංගලයි කියලා කියන්නේ. කොහොම හරි මේ මරණ කොට මේගොල්ලෝ හොයලා බලලා මම දන්නේ නැහැ කොහොම එව්වද කියලා. ඒ තාත්තයි පුතයි ඉස්සල්ලා ආත්මෙත් පුතයි තාත්තා වෙලා ඉඳලා අර පුතා තාත්තා මේ පුතාට මොකක් හරි අකරතැබ්බයක් කරලා දෙන්නම් මැරිලා මේ ආත්මෙ දන්නෙත් නැහැ කවුද කියලා මේ අර තාත්තා මේ පුතාමයි මේ ආත්මෙ මේ පුතා මේ තාත්තා මැරුවා. බලන්න මේ තරහව යන හැටි. අපි ළඟ පුංචි කේන්තර තියෙනවනේ තරහ තියෙනවනේ. ඔබ ඒක දිගාට පස්සේ ඊගාවත් අපි දන්නේ ළඟින් එකකට හොම්බට දෙයක් අයින්නවා. දන්නේ නැහැ. ඊකොමේ ද්වේෂය හැටි මං කෝවා තරහ වෙන්න එපා ප්‍රේමෙත් ඔය වගේමයි කිය. මාතෘ ප්‍රේමේ පිතෘ ප්‍රේමේ ඔයකත් ඔහමයි කියලා. අනේ අර කට්ටියට කේන්ති ගියා. බොහොම කේන්ති ගියා. මේ අම්මට ප්‍රේම කරන එක තාත්තට මං කෝ අම්මට වෛර කරන එක අම්මට ප්‍රේම කරන දෙක මේකයි බුද්ධ ආගමේ. විශේෂයෙන් විපස්සනා. තාත්තට වෛර කරන එකයි තාත්තට ප්‍රේම කරන දෙක මේකයි. දෙකම සංසාරේ. ඒක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම දේශනා කරන ඒ මේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ කියන මම අම්මයි තාත්තයි දෙන්න ඇඬු කඳුලෙන් බලනින් දැද්දි මම ගීගී අතහැරියයි කියලා. ඒගොල්ලෝ කැමතිනේ අපි පැවිදිනවට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා තෝතෝගේ අම්මට අප්පටයි වෛර කෙරුවේ නැත්තම් තෝ කවදාවත් මගේ ගෝලෙක් වෙන්නේ නැහැ කියලා. ඒක ටිකක් සැර වැඩි මං හිතන්නේ. අම්මලා තාත්තලා ප්‍රේම කරන තාක්කල් මගේ ගෝලෙක් වෙන්නේ නැහැ කියලා. කෙසේ නමුත් ඒ ප්‍රේමයත් එකයි ද්වේෂයත් එකයි. ඉතින් අපි මේ ලෝකේ ප්‍රේමයට මෛත්‍රියට බොහොම ආධාවෙන් කතා කරනවා ද්වේෂයට කතා කරන්නේ නැහැ. ඒ මොකද සමුදේට අපි කැමති නිරෝධයට කැමති නැහැ. ඉතින් මෙහෙම සભ્યත්වයක තමයි අද ලෝකේ යන්නේ. මේ ශිෂ්ටාචාරකේ අනිතුරු බුද්ධ ආගමේ එන්නේ අවචාවට යනවා. ඒක නිකම්ම විය කියලා යනවා. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඇති කිරීමයි, හම්බු කිරීමයි, වැඩි කිරීමයි.
අපිට කවදාකවත් අඩු කිරීමයි බෙදීමයි තේරෙන්නේ නැහැ. එකතු කිරීමයි වැඩි කිරීමයි දෙක හොන්දට තේරෙනවා. ඒක කවුරුත් කියලා දෙන්න ඕන කමක් නැත්තේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ කවුරු මොන තරම් එකතු කරත් ඔක්කොම ඉවර වෙනවා. ඒක මේ බුදුහාමුදුර කරන දෙයක්වත් කවුරුත් කරන දෙයක්වත් ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂණය කරා. සාක්ෂාත් කරා. මේ ලෝකෙ මේක වහලා ගහන්නේ. නැති වෙන පැත්ත පෙන්වන්නේ නැහැ. පොඩි කුටවත් මරණයකට යන්න දෙන්නෙත් නැහැ. ඒක අසව අපි පුංචි කාලේ මේ අපිට මලකවල වල යන්න දෙන්නේ නැහැ අම්මා. මගේ හොඳම යාළුවගේ අම්මා නැති වුණා. අපේ ගෙට තිබුණු උඩ ගෙදර අපේම කුලියට දීපු ගේක. ඉතින් යනකොට මට හොඳටම බණ කියලා පොඩි අයගේ අතේ ගැට ගහලා තමයි පිටත් කෙරුවේ. මේ මල ගෙදරකට යනවා ඉස්සල්ලාම දවසේ පුංචිම කාලේ. ඉතින් මං වටේට ගිහිල්ලා බැලුවා වටේට මට මතක තිබුණේ මැරිලා ඉන්නවනම් බෙල්ල කැපිලා තියෙන්න ඕන කියලා මගේ ඔළුවේ තියෙන අදහසක්. මැරෙනවා නම් බෙල්ල ගැලවිලා තියෙන. ඉතින් මම හැමතැනම ගිහිල්ලා බැලුවා ඇත්තටම බෙල්ල තියෙනවා. අනේ පේන්නේ නැහැ බෙල්ල හොඳට තියෙනවා. දැන් මේක අහන්නත් බෑ පොඩි අයින් ආපු ගමන් ඌ ගහනවා. ඌ ඔය බණ උගන්නන්නේ එහෙම තමයි. කන රත් වෙන්න ගහනවා. ඉතින් මං ඇවිල්ලා හිතාගත්තා මැරුණාට මේක මැරලා නැතිව ඇති වෙන්නේ නැති කියලා. මොකද මං හිතුවේ මැරනවා කිව්වොත් බෙල්ලෙන් කැපිලම තියෙන්න ඕන කියලා. ඉතින් යම්මගේ කපිලා තිබුණේ නැහැ. ඒකට යනකොට ඇවිල්ලා කහවතුරේ නාවලා ආයෙ ගෙට ගන්නේ. මිනිහ ඉස්සුවාට පස්සේ ගෙටත් කහවතුරු එනවා. ගොම මැටි ගහනවා. අර ගිය මිනිස්සයා නැවත ඇවිල්ලා රැයකට කිව්වොත් එහෙම විනාසයි. මල පෙරේතෙක් ඇවිල්ලා කියලා ඉන්නකන් නම් අනේ බෙහෙත් දීලා පොහොලා කොහොම හරි තව විනාඩියක්වත් ජීවත් කරන්න පුතෝ ගියොත් නම් එන්න එපා. හොඳයි මං කියන්න ඕන බනට කිව්වේ. ගියොත් ආවොත් අර්ග කුප්පියක දාලා පොරොප්පයක් ගහලා මුහුදු හතකට එහා පැත්තේ ගිහිල්ලා දානවා බන්ධන කරලා ওই ප්‍රේමේ තියෙනකන් මේ ලෝකේ ඉන්නකන් විතරයි. ගියාට පස්සේ නෑ ඒ තරම් බයයි. ඒ බයේ අංශුමාත්‍ර සංකේතයක් තමයි මේ හුස්ම ගෙවෙන හැටි බලන්න බැරිකම නැති නිසා නෙවෙයි. බලන්න බෑ. ඒක බලනකොට හුස්ම ගන්න බැරුව යනවා. ඒක බලනකොට ආශාත්මක ලක්ෂණ එනවා. ඒක ඔළුව තෝන්තු වෙනවා. වැරදිලා හරි මොනවාරි දැක්කොත් පේන්නේ ඒ හුස්මට වැරදිලා. මට වැරදිලා නෙවෙයි ආය නොදකින්. එක දිගට හුස්ම ගෙවෙනවා බලන්න හුස්ම 3ක 4ක 5ක 6ක එමන්ෂ කැරකෙන්න පටන් ගන්නවා බෙල්ල කඩා වැටෙනවා නිදිමත වෙනවා තෝන්තු වෙනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක සමාන වෙනවා මොකද්දෝ විකාරයක් වෙනවා. තරුවචන්සේ සඳහන් කළා තියෙනවා මේ ලෝකේ තියෙන හැම දෙයකම අනන්‍යතාවයේ තියෙන්නේ ඒක වෙන එකකින් වෙන් කළ දකින්න පුළුවන් වෙන්නේ හට ගන්න කොටයි පවතින කොට විතරයි නැතිවීම අතින් සියලුම වස්තු සමානයි කියලා. නැති වෙනකොට කොයි එකක් නැති වෙන්නේ එක තාලෙට. ඒක දකින්නේ ඒක නිසා කියනවා Nirodha උපමාවකට කියනවා ලෝකේ ඕන තරකට මුහුදට ඇඟිලි ගහලා රස බැලුවොත් ලුණු රායි. ඒක තමයි ධර්මයේ ඕන තැනකට රස කාලා බැලුවොත් Nirodha රසය තියෙනවා. අපි බලන්න කැමති නැහැ මොකද අපිට භීතිකාවක් මවලා දීලා තියෙනවා. අනේ වනේ වන සිව්පායකටවත් මරණේ නොවේවා. ඉතින් අපිට කවදාකවත් Nirodha සත්‍ය දකින්න බෑ. දැක්කත් හිතන්නේ වැරදිල්ලක් කියලා. ලිඩික් මරනොත් ඒක දොස්තරගේ වැරද්දක්. ඒක බෙහෙතේ වැරද්දක්. කවදාකවත් හිතෙන්නේ මේ මරණයත් එකයි ආවේ මරණයට හේතුව උප්පත්තිය කියලා. කවදාකවත් පිළිගන්න කැමති නැහැ. එහෙමනම් උප්පත්තියට කැමතිලා මරණයට අකමැති වෙන්න බෑනේ. ඉපදීම කැමති වෙනවා නම් ඉපදීම කියන්නේ මරණේ නම් මරණය තමයි උප්පත්තිය කියන්නේ. උප්පත්තිය කියන්නේ මරණය තමයි. කැමති වෙන්නේ මරණය තමයි. ඉතින් හැම කෙනෙක්ම උපදිනකොටම අපි කොච්චර ආශාවෙන් බැලුවත් සිද්ධාර්ථ කුමාරයාට රාහුල කුමාරයා උපන්නයි කියනකොට මොකද කිව්වේ? බන්ධනං ජාතං රාහු ජාතං. රාහු කියන්නේ නපුරුම ගහය. අර කර්මකාරයට ඇහුනේ රාහුල කියලා. තාත්තට ගිහලා හරි සතුටු වුණා නමත් යන්නේ කිව්වන්න රාහුල කිව්වයි කිය. ඒ දවස්වලත් ඔය කියන දේ ඇයින්නෙත් නැහැ එන දේ කියන්නෙත් නැහැ. බුදුජානනාංශේ ගතියක් තියෙනවා යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී කියන දේ කරන කොරන දේ කියනවා. ඉතින් ඒ මේ Nirodheට බය නිසායි මේ ඇත්ත මේ භාවනාවට ඇවිල්ලා තියෙන්නේ. මේ මරණයට බය හින්දා නැතුව මේ නිවන් දකින්න අදහසින් නෙවෙයි. නිවන තියෙන්නේ මරණය කියලා නාකි නාකිච්චෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ මරණේ නැති වෙන නිවනක් ඉල්ලන්න හදන්නේ. එහෙමඩත් ඇත්තක් තියෙනවා. මරණේ පිළිගත්ත දවසේ මූර්තේ පිළිගත්ත දවසේ අමූර්තේ වැටෙනවා. පිළිගන්නේ කොහෙද මේ මැස්සෙක් වහනකොට කෑ ගහනවනේ. කැස්සක් එනකොට කෑ ගහනවනේ. වැස්සක් වහිනකොට කෑ ගහන බාහන කරන්න බෑ කියලා.
ඒ එන දේවල් බලන්න ඔය එන හැමදේම අද මම හිතන්නේ 3 දිනක් 4 දිනක් කියන්න උත්සාහ කරා වේදනාවක් ආව මම වේදනාව දිහා බලනවා වේදනාව ගියා. හිතවිලි වගේක් ආව මම හිතවිලි දිහා බලන එක ගියා ඉවරයි. ඒක වැරදිලා ලියවිලා වගේ තියෙනවා. හැබැයි ලියවිලා තිබුණා. ඒ නිසා ඕනෙම හට ගන්නා සුළු දෙක නැතිවීම තියෙනවා. මේක උනාට ඒක අත්තරද කියලා තන්නප ඒක සාක්ෂාත් කරන්න ඕනේ. අස්පනා අපිට දකින්න ඕනේ මේ හට ගන්න හැමදේම අපි මොන තරම් බදාගෙන මොන තරම් ලියාපදිංචි කරගෙන මොන තරම් මේක නිට්ටයයි කියලා හිතාගෙන හිටියට ඔක්කොම නැති වෙන සුළුයි. මේ මහා විශ්වයේම එහෙම නැත්නම් මේ චක්‍රාවාටයේම පුච්ච පුතන අලුත් නැති වෙන තරම් කපුරු පිච්චුවා වගේ වෙලාවක නැති වෙලා යනවා. ඉතින් එහෙව් ලෝකේ අපි මේ කෑල්ලක් බදාගෙන අරයමියා බදාගෙන මේ නටන නැටිල්ලට තමයි පෘ탁 කියලා කියන්නේ. පෘ탁 කියලා වෙන් කරලා මේ මගේ අම්මා මේ මගේ මිනිහා මේ මගේ තාත්තා මේ මගේ දරුවා කියලා බදාගෙන ඉන්නේ. මේ ඔක්කොමලා අම්මලා කියලා ගත්තා නම් මේ ඔක්කොමලා දරුවෝ කියලා ගත්තා නම් මාතා යත අනියම් පුත්තං ආයුෂායේක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු සිළු දිනාටම සමසේ බැලුවොත් කර්ණිමිත්ත සූත්‍රේ අපිට බෑ. දෙමළ නායකයා මැරුණොත් අපි කිරිබත් කරනවා. අපි එකෙක් මැරිච්චාම අඬාගෙන කියලා බලන්නකෝ වෙච්ච දේ අපේ මිනිහා මලානේ කියලා අපි මිනිහා මැරෙන්න බෑ. අර දෙමළ මනුස්සයා මැරෙනකොට ප්‍රභාකරන් මැරිච්ච දවසේ බුදු අම්මේ කිරිබත් කාපු තරම්. ඉදාම මම හිතන්නේ 200ද 2000ද කෝරු සිංහල සෙබළු මැරලා තිබුණා. කෙනෙක් අහලා තිබුණා තොපි මේ කිරිබත් කනට මැරිච්ච සිංහල සෙබළු 2000 වෙනුවෙන්ද කියලා. නැත්නම් ඒක දෙමළ නායකයා වෙනුවෙන්ද කියලා මොන තරම් ද්වේෂයක්ද කියලා බලන්න. මේ විදිහට අපි මරණය පෙන්කෙලින්ද ගන්නවා දේශපාලනීය වශයෙන් ආර්ථික වශයෙන්. නමුත් මේ මරණය අත්දකින්න ගන්නවා නම් ඒකට කියනවා හටගන්න හැමදේම නැති වෙනවා. ඒකට පුංචි ධෛර්යමත් වෙන දෙයක්. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ ඒ කියන දෙයට කියනවා උත්ප්‍රේරණය කරන දෙයක් කියනවා. මහන්නේ හටගන්නා තාක්ෂියල දුක කියලා. ඒක බෞද්ධයෝ කැමති නැහැ කියනවා. බෞද්ධයෝ කියනවා නෑ නෑ හුඟක් හට ගන්න දේවල් හොඳයි කියලා. එවෙන්ට ළමයි හම්බෙන එක හොඳයි. ලැබෙන එක හොඳයි. නැව ලැබෙන හැරියක් ඔක්කොම දුක කියලා කියවෙන්නේ අඩු ගානේ අනාගාමී මාර්ගයට ගිහිල්ලා ඵලයට ගිහිල්ලා ඔය පහළ තියෙන සංයෝජන ධර්ම පහම නැති කරපු දාසේ. කාමරා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ওই පහම නැති වෙච්ච දවසේ තේරෙන්න පටන් අර ගන්නවා මෙතෙක් මේ අසුචියනේ මේ බදාගෙන වැඩි කරගෙන ලොකු කරගෙන දියුණු කරගෙන උණ්ඩේ උත්සාහ කරුවේ. නමුත් මේ ඔක්කොම දුක බව දන්නවා නම් අපි මොනවද වඩලා තියෙන්නේ කියලා ඒකේ පොඩි ඉංගියක් විස්තර කළ දෙනවා. මේ වේදනාව කියන චෛතසිකයේ සම්බන්ධ කරගෙන අහන ප්‍රශ්නකදී උත්තරයක් වශයෙන් මේ ධම්මදින තෙරින්නාංශයෙන් අහනවා. ඒ විසාක උපාසකතුමා යාගේ පරණ ස්වාමි පුරුෂයා ඇවිල්ලා අහනවා ආර්යාවෙනි මේ දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඒකට කියනවා දුක් වේදනාවේ හට ගැනීම දුකක් පැවතීම දුකක් දුක් වේදනාවේ අයින් වෙන එක දුරු වෙන එක නැති වෙන එක සැප. ආර්යවෙනි සැප වේදනාවේ සැප දුක් දෙක මොකක්ද කියලා. සැප වේදනාව හට ගන්න එක සැපයි, පවතින එක සැපයි, ඒක දුරු වෙනකොට දුකයි. මම හිතනවා ඒක එච්චර අමාරු නෑ කියලා මේ වචන ටිකෙන් තේරුම් අරගන්න. එතකොට ලොකු ගැඹුරක් තියෙනවා ඒකේ. අපි මේ සැප කියලා ප්‍රාර්ථනා කරන හැමදේම ඉවර වෙන්නේ දුකක් තියලා. අපි මේ දුකයි කියලා නොදකින් කියලා විසිකරන හැමදේම ගෙවෙන්නේ සැපක් තියලා. අපිට ඒව එකක්වත් දැක ගන්න බෑ. ධම්මදින්න මේවා කියලා තිබුණාට තෙරින්නේ අපි පිළිගන්නේ නැහැ. අපි තාම දරුවන්ට සැප කැමති වෙනවා. අපි තාම දිවි ලෝකීල සැප කැමති වෙනවා. ඒ ඔක්කොම ඉවරෙන්නේ දුකේ. ඒකට නෙවෙයි මම මේ ඇත්තටම මාත්‍රිකාව ඇදලා ගත්තේ. එතකොට අහනවා අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොනවද කියලා. ඉතින් භාවනා නොකරපු කෙනෙක් දන්නෙත් නැහැ. භාවනා නොකරපු කෙනා තියෙන සැපයි දුකයි විතරයි. නමුත් භාවනා කරගෙන ඉන්නකොට බලන්න කොච්චර දෝ වෙලාවල් අපිට එනවනේ ඒ වේදනාව. ඒ කියන එක සැපකටත් ගන්න බෑ දුකකටත් ගන්න බෑ. ওই මධ්‍යස්ථයි කම්මැලි නීරසයි එපා වෙලා අපි ඒක එපා වෙලා කියලා දාගන්නේ ඒක දුක් කරලා තමයි බලන්නේ.
නමුත් ඒක සැපක්. ඒක නිවනක්. ඒක විරාගයක්. එහෙම නැත්නම් ඒකට බුද්ධජානසී වචනයක් පාවිච්චි කරලා තිනවා මේ නිර්වින්දනයක් කියලා. අපි දවස පුරාවට ගෙදර ගිහිල්ලා ගත කරන බෑන හරි විවේකීව ඉන්නවා අපිට ඒක වෙන්නේ පාළුවක්, තනිකමක්, කම්මැලිකමක්, නොසලකිල්ලක් කියලා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ මොකක් හරි කර්මාන්තකයේ දෙනවා. නමුත් ඒ කිසිම දුකක් තැපක් නැති මේ මධ්‍යස්ථ වේදනාව දන්නවනම් මේක සැපටත් දුකටත් අයිති වෙන්නේ නැහැ කියලා ඒක දන්නේ ඒක සැපක් කියලා ධම්මදින්නාව විස්තර කරනවා. මම මේ ගොඩක් වෙලාවට හිත ගත කරන්නේ සැපේ දුකේ නැති තැනක භාවනා කරන එක්කනා විතර සැපයි දුකයි දැනගන්න කෙනාට පේන හුඟක් වෙලාවට අපි ඉන්නේ එimhe සැපක්වත් නැති දුකක්වත් නැති සාමාන්‍ය තැනක. ඒකට අපි කැමති නැහැ. ඒකට අපිට සැපක් විදිහට පේන්නේ අපිට පේන්නේ නීරසකමක්, කම්මැලිකමක්, ඒකාකාරීකමක් කියලා. දැන් මේ පිරිසයිල භාවනා කරනකොට ගෙවල් වල ඉන්න මිනිස්සු කියන්නේ මොකද? උන්ට පිස්සු. මේ තීන්දයක් කාලා රැට බුදිය ගන්න බැරුව බලන්න ගිහිල්ලා මේ විඳවිල්ල මොන පිස්සුවක් ඇදලා තියෙනවද කියලා අනේ ඇත්තට පින් කර ගන්නවා තෑහෙන්නේ ඒගොල්ලෝ අපිට බැලලා. සමහර ඕල් මං නම් ගෙවල් වල නැතුවට ඒගොල්ලෝ කැමති ඇත්තටම. හිටියොත් මල වාතනේ ඇවිල්ලා මකට පංගිලි ගහනවනේ. එහෙම නැත්නම් මේ මිනිස්සු මේ තරුණ කාලේ ඒ සුද්ධු කියනවලු මේ ලංකාවේ ඉන්න මිනිස්සුන් රට දියුණු කරන්න බැරි මුන් හැන්දෑ වෙනකොට අන්තම් ඉර බහගෙන යනකොට හොදාගෙන කියලා බෝගහක් ගාවට ඉලා අද්දක බැඳගෙන කුටු ගා ඉන්නවා මුන්ට කොහෙද හරියන්නේ කියලා අහනවලු. කියාකරි හම්බ කරපියව කොයි වෙලාවේ. කවදාවත් මුන්ට හරියන්නේ නැහැ කියනවා. මුන්ට තේරෙන්නේ නැහැ මේ ආගමකට ධර්මයකට වන්දනා කරන එකක්. උන්ගේ ලෝකයේ ඇත්තෙම නැහැ. ඉතින් මේ වගේ අදුක්කම සුඛ වේදනාවක් ජීවිතයේ අස්පනා අපිට ඉඳගෙන හෝ සක්මන් කරනකොට හෝ ගෙදර දොරේ ඉන්න වෙලාවක විවේකීව ඉන්න වෙලාවක කල්පනා වුණොත් මට මේ වෙලාවේ තද බල දුකකුත් නැහැ තද බල සැපකුත් නැහැ මධ්‍යස්ථ වේදනාවක් තියෙන අනේ මනුසාත්ව භාවයේ තියෙන වටිනාකම අනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉපදිච්ච බව දැනගත්ත එක වටිනාකම අනේ ක්ෂණ සම්පත්තිය කියලා මේක තේරුණා නම් එහෙව් සැපයක් නැහැ මොකද ඒක තේරෙන්නේ අපිට පිළිකාවක් හැදිච්ච දවසේ අපේම දරුවා අපේ අතේ මැරලා ගිය වෙලාවේ හෙනයක් වැදිච්ච වෙලාවේ මේ කොච්චර වටිනවද කියලා. හැබැයි ඒක නැති වෙලාවේ දැකපුවම මහා කම්මැලිකමකට දකින්නේ. ඉතින් ඒ අදුක්කම සුඛ වේදනාවට වැඩි වෙන විදිහට ජීවිතය ගත කරොත් අධික සැප අධික දුක නැතිව එතෙන් යනකොට තේරෙනවලු. ඒකට කියන්නේ මධ්‍යස්ථ වේදනාව කියලා. ඒකට කියන්නේ උපේක්ෂා වේදනාව. මම මොනතරම් තකතිරුද කියලා. මෙතෙක් කල මම මේ සැප වැඩි කරන්න නටපු නැටිල්ලක්, ගහපු කස්තිරක්, ගහපු සැලසුම්, ගහපු සමීකරණ මේ සේරගෙම කරලා තියෙන්නේ අර මධ්‍යස්ථ වේදනාව අහලා හප්පලා. උදාහරණයක් වශයෙන් කියනවා ඔය විපස්සී නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේගේ නම මට මතක් වෙයි. ඒ ශාන්ති লীලා තියෙනවා හිතවිලි සීයේ කියලා පොතක්. ඒකේ লীලා තියෙනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අති පඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. අපිත් කරන දවස පුරාම මේ විවේක වේලාව එහෙ මේ කරනවා. කාට ටෙලිෆෝන් කෝල් එකක් දීලා කතා බතා කර කර ඉඳලා ටෙලිවිෂන් එකක් බල බල අරකට ඉන්න දෙන්නේ නැහැ. අනේ මෙහෙම කාලා කණි જાතිය. අනේ මේ මිනිසුන්ට ආය මේ තාක්ෂණයෙන් දෙන උඩගෙඩි දීම. අනේ මුන්ට මේකෙන් ඇති වෙන පිස්සු. විවේකයක් දන්නේම නැහැ. ඉතින් කොහොම මරණයක් දැනගන්නේ? කොහොම දැනගන්නද මම කොච්චර තකතිරුද කියලා? මට පුළුවන්කමක් තිබුණා නම් අපි කොච්චර හරි කරන්නේ හම්බ කරන එකයි මේ ඇතිවීම වැඩි කරන එකයිනේ. ඒ වෙනුවට මේ නැති වෙලා යන එක දිහා විවේකීව බලන ඉන්න හුස්ම 10ක් 15ක් එක දිගට ගෙවෙන හැටි බලන ඉන්න. පිම්බීම වාරක උඩාක් බලන ඉන්න. ඒකෙදි බැලුවොත් ඇති වෙන හුස්ම නැත්නම් ආස්වාසය කියලා කියනවා. ඒකේ ගෙවීම බලනවට වැඩිය ප්‍රශ්වාසයේ ගෙවීම බලනට ලේසි. ඒ වගේම පිම්බීම හැකිලිම දෙකේ පිම්බීමේ අවසානයට වඩා හැකිලීමේ අවසානයේ බලන්න ලේසි. ඉතින් භාවනා හුඳ මට්ටමට ගියාට පස්සේ, කියන්නේ හුඳට සතිය වැඩුණාට පස්සේ, හුඳට ආනපනේ මූණට මූණ දාලා හුඳට යාළු වුණාට පස්සේ කියනවා ආස්වාද ප්‍රසවාසයේ මුලැමැදාක බලන්නකෝ කියලා. ඉතින් හුඟ දෙනකොට කරන්න බෑ මොකද මේ එච්චර වෙලා හුස්මට මූණට මූණ දාලාගෙන ඉන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඒ අවසානයේ පේන්න, අවසානයේ දකින්න, අවසානට මනසිකාරය යොමු කරන්න ඉස්සෙල්ලා නිදි මතක් වෙනවා. බිල්ල කඩා වැටෙනවා. කැරකෙන්න පටන් ගන්නවා. තෝන්තු වෙනවා. මොකද ආස්වාසේ නිමාවයි ප්‍රසවාසේ නිමාවයි සම වෙලා පේනවා. මෙයා හිතන්නේ සතිය නැති වෙලයි කියලා. අද එක්කෙනෙක් කියලා තිබ්බා වම් අත උඩ දකුණු අත තියාන භාවනා කරනකොට අත් දෙකම එක වගේ පේනවායි කියලා. ඒ ඔක්කොම නිකන් ඇවිසිච්ච
අංශු ගොඩක් වගේ පේනවායි කිය. ඉතින් මේක නොදකපු කිසි කෙනෙක් නැහැ. මේකට පුදුම බයක් තියෙන. මේ මෙච්චර ෂෝක් එකට තිබුණ වංගතයි දකුණතයි එකම හැඳි ගෑවිලා ගිහිල්ලා. මත ගෑවිලා ගිහිල්ලා. මේ හොඳට වෙන් වෙලා පෙච්ච ආස්වාස් ප්‍රසවාස දෙක සමව පේන්න පටන් අරගෙන. මේ හොඳට පෙනිච්ච පිම්බීම හැකිලිම දෙක ක්‍රියා ශක්තියක් විතරයි. ඔය පෙන්වන්න හදන්නේ Nirodhe තමයි. නමුත් එතෙන්ට යනකොට 99%ක්ම භාවනා වැරදිලයි කියලා, සතිය නැති වෙලයි කියලා, සමාධිය නැති වෙලයි කියලා, නිදිමතක් ආවයි කියලා, කම්මැලි වුණයි කියලා සලුවක සාදාලා නැගිටලා යනවා. අනේ බුදුවරු කී දහහක් අපි දකින්න ඇද්ද? මොන ආත්මවල අපි භාවනා කරන්න ඇද්ද? කවදාකවත් මෙතනින් එහා ගන්න බැරි වුණා. මොකද මේ හුස්ම ගෙවීම පේනකොට මේ ක්ලාන්ත ගතිය එනවා. මේ තෝන්තු ගතිය එනවා. මේ මුස්පීන්තු ගතිය එනවා. මේ බෙල්ල කඩා වැටෙන ගතිය එනවා. ඉතින් ඒක බලාගෙන යන්න පුළුවන් නම් මේ කියන්නේ භාවනායි තාම වැදගත් තැනක්. හැරවුම් ලක්ෂයක්. ඒක නිසා මම මේක බලන්න ඕනේ කිව්වොත් ඒකට කියනවා මේ Nirodha සාක්ෂාත් කරනවායි කියලා. ගෙවීම දවල් එළිය දකින්න. හීනෙට බය වෙලාවක්වත් වැරදිලාවක්වත් නැතුව ඒක දැකපු අවස්ථාවක මේ පේන්නේ වයපැත්ත ක්ෂය වෙන පැත්ත කියලා. ඒක බලන්න පුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි. උගදෙනේ කියලාට පිරිත් නූල් ගැට ගහනවා, ජප මන්ත්‍ර කියනවා, අප නූල් දානවා, බයේ වෙවුලනවා. බලන්නකෝ භාවනා කරනකොට මට මෙහෙම වුණානේ, මෙහෙම වුණානේ. භාවනා නතර කරලා ගිහලා සයිකියාට්‍රිස්ලා හම්බ වෙනවා. ඉපාවීමක් ආව බත් කණ්ඩත් එපා වුණා, මාත් මට එපා වෙනවා, අම්මා අප්පත් එපා වෙනවායි කියලා පුදුමාකාර මේ බයක්. ඉස්සර එනවා ඒ අම්මා මේට මං ආපු මාරවම කීකේ විහිළු කරනවා. ළඟදී ආවේ නැහැ, දැක්කේ නැහැ මොකද කාලෙකේ. යමඩ බැන්න මම දවසක් මේ 60 පිටලා හොට බිම ඇල්ලලා එනවා භාවනා කරන්න විතරක් විතර භාවනා මධ්‍යස්ථාන වල ඉඩ නැහැ. ওই නාකි ගෑනුන්ට පළයවල යන්න කියලා. ඉතින් අම්මා බයිනවා මට එක දවසක් මේ බන්නා ගැන ස්තුති කරනවා කියන එක තමයි බයිනවා කියන්නේ. ඒ අම්මා කියනවා මේ ස්වාමීන් වහන්සේ අපිට දැන් බයිනවා මේ 60 පිටලා හොට බිම ඇල්ලලා භාවනා කරන්නේ ඔබ අන්ති දන්නේ නැතුව ඇති මට 60 නෙමෙයි 80යි වයස. අපි පුංචි කාලේ භාවනා කරන්න ගියා. ඒ පැත්තට ආපු තපස්නිකායේ හාමුදුර කෙනෙක් ගාවට. යහමටි සෝහනේ. ඉතින් පුදුම ආසාවෙන් මේ භාවනා කරන්න ගියාට පස්සේ අර තපස් හාමුදුරුවෝ ලස්සන කෙල්ලගේ අතින් ඇල්ලුවලු. ඊට පස්සේ මුළු ගමේම මිනිස්සු බැන්නලු අපිට තොපි යන්න එපා ඔය පරට්ටය ගාවට කියලා. ඊට පස්සේ අම්මලා තාත්තලා යන්න දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න. මේ අනියම් ප්‍රේම සම්බන්ධකම් ඇති කරගන්න හදනවා කියලා. ඊට පස්සේ තව අම්මා කෙනෙක් තරුණ වයසේ එක්කෙනෙක් දරුවෝ දෙන්නෙක් ගෙදර දාලා භාවනා කරන්න ගිහිල්ලා හොඳටම Nirodhe පහළ වෙලා ඇවිල්ලා එක දරුවට ගහපු ගමන් එතනම මැරලා වැටෙනවලු. අනිත් දරුවා මේ වී මුට්ටියක් අස්සේ හැංගිලා බේරුණාලු. අර එපා වීම ආවට පස්සේ තමන්ගේම දරුවා මරණ මට්ටමට යනකම් මේ එපා වීම එනවා. සීදීනස ගන්න හිතෙනවා. ওই භාවනා මානසික අසහන තියෙන අයට එimhe හිතෙනවා. මොකද මේ බලාගෙන ඉන්නකොට සියල්ලම ගෙවෙනවා පේන්නේ. භයානක හිතෙනවා. ඒකයි කියන්නේ මේ සද්ධාවත් ඥාන ඵලයන්. ඒකයි කියන්නේ මේ සීලයත් ඥාන ඵලයන්. ඒකයි කියන්නේ මේ සතියත් ඥාන ඵලයන්. ඉතින් ස්වාමීන් ඌව තියෙන කාලේ ඔබ වහන්සේලා කියන විදිහට අපේ තරුණ වයසේ භාවනාවක් තිබුණේ නැහැ. දැන් තියෙන වෙලාවේදී අපිට ඕනේ මේක ඔබ වහන්සේ බෙන්නත් වෙනවා. මේක අපි කොහොමද දැනගන්න ඕනේ? අපි හිතේ මේ කාරණා වෙනකොට බයයි. ඒ නිසා මේක වහලා ගහලා තියෙන ආගමේ. ආගමේ ඉන්න කිසි කෙනෙක් ගාව නිවන නැහැ. බලාපොරොත්තු වෙන්න එපා. ඒගොල්ලෝ මේ වෙන මොකද්ද විකුණන කන එකක් තියෙන ආගම කියලා. බුද්ධ ධර්මත් එක කොයි ආගමත් එකයි. ධර්මයේ හොයන යනකොට මේ Nirodhe දකින්නකොට හුස්ම ගෙවෙනවා දකින්නකොට පිම්බි මහැකිලිම ගෙවෙනවා දකින්නකොට බත් කාලා ඉවර වෙනවා දකින්නකොට වතුර විදුරක් බීලා පිපාසය සංසිඳනවා දකින්නකොට තේරෙන පටන් ගන්නවා පිපාසය ඇත්තනම් පිපාසය නැතිවීමත් ඇත්තයි. බඩගින්න ඇත්තනම් බඩගින්න නැති එකත් ඇත්තයි. ඔක බඩගින්න නැති වෙන බෑන පළවෙනි පිටේ ඉඳලා දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් 15 වෙනි පිටට එනකොට මොකද වෙන්නේ කියලා බලන්න. බත් පිටේ තියෙන කැමැත්ත පළවෙනි පිට හරිම ආසයි. හරි රසයි. හොන්තර සත්‍යයෙන් ගන්න පුළුවන්. 2 3 4 යනකොට හිමීට ඇති වෙන ගතියක් තියෙනවානේ. ඕක දකින්න දඹදිව යන්න ඕනේ නෑනේ. ඕක දකින්න මෛත්‍රී බුදුහමර නිකන් ඉන්න ඕන කම නෑනේ. හොඳට පිපාසිත වෙලාවක වතුර විදුර දීපුවාම හොඳ 100න් උගුරු බොණ්ඩ එපා වෙනවනේ. මේ බොහොම ආසාවෙන් ඉල්ලගත්ත වතුර විදුර. ඒක දැන් බොහොම අමාරුවෙන් අල්ලගත්ත ආශාස ප්‍රසාසී මේ ගෙවිලා යනවා.
දකින්න කැමති නැහැ. හැබැයි ඉතින් ওই මං ඔච්චර එහෙම හයියෙන් වේගෙන් කතා කරාට පසුගිය අවුරුදු 30 40 ඒක දකින්න කැමති පිරිසකෙත් වැඩි ගතියක් පේන්න තියෙනවා. මේක කියලා දුන්නාට පස්සේ හැබැයි මේ වැඩි ගතිය ඔක්කොම බෞද්ධයෝම නන් නෙවෙයි. බෞද්ධයෝ එකට ටිකක් පොඩි ප්‍රතික්‍රියාවක් පානවා. ඔය මුස්ලිම් කෙනෙකුට තම්බි මේ කතෝලික අය කෙනෙකුට දැන් නොදන්න දරුවෙකුට කිව්වොත් ඒ කටියට තේරෙනවා. ඔය ඕක මහා ලොකු ගැඹුරක් නෑ නේ හටගත්තද ඉවරයි. ඒක විද්‍යාව බව දන්නවා. බලන්න නැතිකම තියෙන. බලන්න බයකම තියෙන. ඒක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය නිරෝධය. ඊට පස්සේ අපි හිතමු මේ වගේ වැඩසටහනක් කරලා මේකේ බණ අහලා ධර්ම සාකච්ඡා කරලා කෙනෙකුට ඒ ගෙවෙන තැන දකින්න පුළුවන් උනායි කියලා. දැකලා වාර්තා කරන්නත් පුළුවන් උනායි කියලා ඒක වාර්තාව ඉතාම වැදගත්. මම ආශාසය දැක්කා. ආශාසය හොඳට බලන්න ආශාසය ඉවර වෙනකම්ම මම බලන්න හිටියයි කියලා. ඒක තමයි සබ්බකාය පරිසංවේදී අසසි ශාමිති සික්කති කියලා කියන්නේ ඒකයි. ආස්වාද ප්‍රසවාස මුලුල්ලම දැක්කා. හටගන්න ඉස්සෙල්ලා බලන්න පටන් ගත්තාම හටගත්තා. සම්පූර්ණ නාස්පුඩු පුරවාගෙන එක ආස්වාස වෙලා ඒ නාස්පුඩු පුරවාගෙන ගති නතර වුණා. ප්‍රසවාසයත් එහෙමයි. අන්නේ සබ්බකාය දැක්කගත්තට පස්සේ අපි කරන හැම කනකොට බොනකොට යනකොට එනකොට කරන හැම හුස්මකම මේ විදිහට මුළු ආශ්වාස ප්‍රශ්වාස මුළුල්ල දැක් ගන්නසුලව භාවනා කරොත් එදායින් පස්සේ තමයි භාවනා කරන එක සිද්ධ වෙන්නේ. එතෙන් දෙනකන් අර Nirodheට බය අරින එක මේකයි Nirodhe කියන එක වටහා ගැනීම සඳහා තමයි කරන්නේ. ඉතින් ඒ දේ වෙනකොටම ඒ Nirodhe දක්නාසුලව භාවනා කරනකොටම මේ මූලික සංයෝජන ධර්ම ගැලවිලා යනවා. සක්කාය දිට්ඨි සීලබ්බ විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ භාවනා සඳහා කළ යුත්තේ මෙච්චරයි. අනික් ටික සේරම නිකන් ආලවට්ටමක් විතරයි. තමන් බලන දේ මොන දේ අරමුණු කරා. ඒ දේ ගෙවෙන කම්ම බලන්න. ඉස්ලාම අරමුණ මුලිච්ච වෙනකොට ඇත්තටම සතුටක් ඇති වෙනවා. අමාරුවෙන් ආනපනේ අහුවෙනවනේ අපිට. අමාරුවෙන් පිම්බි මැකිල්ම අහුවෙනවා. අමාරුවේ වම දකුණ අහුවෙනවා. නමුත් මේ අල්ලා ගන්න දැකගත්ත අරමුණු කරගත්ත මේ ආනාපානට ප්‍රේම කරන එක නෙවෙයි මේක කියන්න තියෙන්නේ. ඒක ගෙවෙන කම්ම බලන්න පුළුවන්ද කියලා. ඉතින් හුඟ දෙනෙක් එතකොට ආනාපානට වෛර කරන්න ගන්නවා. එතකොට භාවනා හරියන්නේ නැහැ. ආනාපාන දිහා බලනකොට ඒක ගෙවෙන එක එයාගේ ගතිය. නැත්නම් මේ ගාල පිඹලා හරියට නිවන් දකින්නේ නැහැ. මම මේ ආනපානට අකමැති ඉන්න ගානවා කියලා නයි පිපිනවා වගේ පිඹිනවා. පිම්බට නිවන් දකින්න බෑ. මේ සිද්ධ වෙන දේ වෙන හැටියෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් ඕකට ගෑනු පිරිමි වෙනසක් තියනවාද? ඕකට මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ කියලා කතාවක් තියනවාද? ඔකට පැවිදි වෙන්න ඕනේ අරණ්‍යගත වෙන්න මොකක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මේ වගේ වැඩමුළුවකට දාලා කියලා දෙනවා පුළුවන් විදියට අරමුණ මුලිච්ච උනාට පස්සේ අරමුණ යාලු කරගත්තට පස්සේ ඒ අරමුණේ ගිවන් වීම බලන්න. ඒකට හුඟ දෙනෙක් කැමති නැහැ. නැති නිසා නෙවෙයි. ඒක හරිම සුලභයි. හැට ගන්න හැමදේම නැති වෙනවා. ඊට පස්සේ තමයි භාවිතාව තියෙන. අන්න ඒක දක්නාසුලුව කැස්සක් දිහා බලන්න, වැස්සක් දිහා බලන්න, මැස්සෙක් දිහා බලන්න, කෑම කනකොට බලන්න, යනකොට එනකොට ඉන්නකොට ඒකට බැරි දේ, ඒකට කරන්න බැරි මේ සෙනගත් එක්ක ඉන්න ගියාම මොන මගුලක්වත් කරන්න බෑ. හැම දෙයකටම හැම එකනම ඇඟිලි ගන්න. නිසා භාවනා කරන්න ගියාට පස්සේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව නොද්දකින් කවුරු හරි. දෙවන්නේක් ඕනේ නැහැ. දෙවන්නේක් හිටියොත් මේ වැඩේ කරන්න බෑ. අපි මෙතෙක්කල් කෙරුවේ දෙවන්නේක් නෙවෙයි, තුන්වන්නේක් නෙවෙයි, හතර පහ දෙනෙක් හදාන පවුල් හදාගෙන, සමිති හදාගෙන, ශිෂ්ටාචාරයක් හදාගෙන මේ ඔක්කොම ගණයා කෙරේ බැඳෙන, කුලයා කෙරේ බැඳෙන හරුපයක් කරගෙන හිටියේ මොන තරම් තකතිරුකම. ඉතින් හරි ගියයි කියන්නේ වරදිනවයි කියන්නේ. වැරදුණයි කියලා කියන්නේ අනේ මට මගේ වැඩක් කරන පැත්තකටලා ඉන්න පුළුවන්. ඉතින් එතකොට හිතන්නේ ගෙවල් වල මිනිස්සු මේ මිනිස්සු මොකකට හරි තරහ වෙලා. මොනවාරි හිත කලකිරලා වෙන්නේ. ඉතින් මම අහනවා සාන්ත ජීවිතේ පැවිදි වෙන්න මොකද්ද කලකිරෙන්න උනේ කියලා. අනේ මට මොකක්වත් උනේ නැහැ. මගේ ජීවිතේ මේ කලකිරෙන මං කෙල්ලෙක් එක්ක බඳින්න කියලා කෙල්ල මට බූට් එක දීලා බිස්නස් එකක් කරලා බිස්නස් කියලා වෙලා මොකක්වත් මට උනේ නැහැ. මේ පැවිදි ජීවිතේ ජොලි වැඩි යන්නේ එකයි මට උනේ. ඒ කවුරු හරි කණ්ඩ දෙනවා. ඉන්න දෙනවා. සිවුර දෙනවා.
ධම්මොන රෙද්දක්දායි කණ්ඩ දෙනව ඔබට කණ්ඩ දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් අපිට කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා නම් තාම මොනකෙන් ගෙඩියට දෙයක් ඕ රණ්ඩු කරන්න කියලා සින්දුවක් තියෙන්නේ. අපිට කණ්ඩ දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තව මොන කෙන් ගෙඩියට තව රණ්ඩු කරන්නේ. ඉතින් මේ පැවිද්දක් තියෙදි පැවිදි වෙල්ලකෝ. ඒව්වා කොහෙද වුණා ස්වාමීන් වහන්සේ කොළඹට ඇවිල්ලා බණ කියන්නේ. අපිට නම් ගැලියට එන්න බෑ. අනේ මෙහෙම බයිලා. එතෙන්ද පුළුවන්. හැබැයි අර මට්ටම් තුන පැන්නට පස්සේ ලෝකේ කියන්නේ මොකද්ද? ලෝක සමුදය කියන්නේ මොකද්ද? නිරෝධය කියන එක දැකලා තිබුණා නම් ආව හඳ දකින්නකොට වගේ තේරෙනවා ඉන් එහා කැලලට උඹ හැඩ ගැහෙන්න ඕන පුතේ. තම්බි යන්න ඕනේ කන්ද ගාවට මිසක් කන්දේ ඉන්නේ තම්බි ගාවට. හැබැයි ඒ දේ අරක තේරුමක් නැතුව කරන්න බෑ. ඒක බොරු වැඩක්. නිසා ඔක්කොටම පළවෙනි ආරි සත්‍ය නම් කොයි එකනට කිව්වත් කමක් නැහැ. ලෝකේ දැන ගැනීමනේ. ඒත් ඒක විසංයුත්තේ පිණිස දැනගන්න කියන කතාව කිව්වොත් ඒ බණ අහන්න කවුරක්වත් වෙන්නේ. ඔක්කොමලා කැමති ආසහිතන දෙයක් කියනවනම්. ප්‍රිය වෙන දෙයක්, මනාප වෙන දෙයක්. ඒ නිසා නිබ්බාන පටිසංයුත්ත දේශනාවලට එහෙම නැත්නම් අනිච්ච පටිසංයුත්ත දේශනාවලට කවුරක්වත් කැමති නැහැ. ජනප්‍රිය වෙන්න හදන බණ කියන හැමදෙරොත් කැමති නැහැ. බණ අහන කට්ටියත් කැමති නැහැ. ඒගොල්ලන් කියලා තියෙන රැයට කාලා හොඳට නිින්ද යන බණක් කියන්නකො. මේ බණක් අහපුවම රැයට නිින්ද යන්නේත් නෑ. මේ කරපු ඒවත් ඔක්කොම තකතිරුවන් කියලා කිව්වට පස්සේ නිකන් නාස්තික පැත්තට යනවා. එහෙම නැත්නම් උච්ඡේද පැත්තට යනවා. ඒ නිසා මේ වැනි බණක් කොල්ලෝ කෙල්ලෝ අහනවට අම්මලා තාත්තලා කැමතිත් නෑ. ඒගොල්ලෝ කියනවා අම්මලා ඇවිල්ලා අඬනවා මයි ළඟට ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ මේ ඕනේ මොකක් කියන්නේ මේ කෙල්ල දීග දෙනකන් ඉන්නකෝ මේක මල මගුලයි දැන් මෙවුන් මේ ඒක නිසා දැන් දීග යන්න කැමති නෑ කියන. ඉතින් මයි ළඟ නම් එක වේකන්සි එකක් තියෙනවා මට සාමාන්‍ය ඒක ඔක්කොටම උත්තරයක් දී ගන්න බෑනේ මට. අනේ ස්වාමීන් වහන්සේ මේ පොඩි උන්ට ඔය කියන්න එපා. මේ කිල්ල දී කොල්ලන්ට ඉතින් කියන්න දෙයක් නැත්තේ නෑ. ඉතින් කොල්ලෝ අම්මලා ඉච්චර බාරට ගණන් ගන්න නෑ. අනිත් ඒ කොල්ලෝ හිතුවක් අරගෙන ගිහලා තම ගණන් ගන්නවා. කිල්ලත් එක්ක කරන්න යන්න බෑ. ඒ නිසා සතිපාසල උගන්වන්න ගියාම අපි දැන් කතා කරන්නේ අවුරුදු 10 ළමයෙකුටනේ. ඊට පස්සේ අවුරුදු 18 20 යනකොට හොඳ නාම්බියන් දක්වා අපි කතා කරනවා. ඉතින් කතා කරනකොට පේනවා මේ මිනිස්සුන්ට සත්‍ය කියලා දෙන්න කොච්චරක් අධ්‍යාපනයේ වසංගනවාද කියලා. අධ්‍යාපනයේ මොකක්වත් නැහැ. අය චිත්‍රපටයක මේ ජෝබේ වික්‍රම පොඩි උන්ට උගන්වනවා. පංචිල් පද පහ උගන්වනවා. මේ ළමයි මේ ඔයගොල්ලෝ සත්තු මරන්න එපා. හරිද? සත්තු මරොත් එම අපාය යනවා. සත්තු මරන්න එපා බබාලා. හොඳයි මාමේ කියනවා. සත්තු හොරගම් කරන්න එපා. මේ හොරගම් කරොත් අපාය යනවා. කාමීත්‍යචාරය කරන්න එපා. මේ බොරු කියන්න එපා. බොණ්ඩේ වයි කියලා. මා මේ කාමීත්‍යචාරය කියන්නේ මොකද්ද කියලා අහපුවම අරුට තද වෙලා කියනවා. ළමයි මේ ඕන නැති ප්‍රශ්න අහන්න නැතුව කියන දේ කරනවා කියලා. උගන්නන්න යන්නේ අම්බෝ උගන්නන්න කවුද කරපු කෙනෙක් ඉන්නේ. කරන හරියක් කරලා තියෙන කාමීත්‍යචාරය තමයි. ඉතින් කාටවත් බයිලා කියන්න බෑනේ. ඉතින් පොඩියෙකුට කියපු ගම මේ ඇතිලා නැති කාම ආසාවල් පිළිබඳව මේ කොහොමද කියලා දෙන්නේ? ඒ වුණාට රූප බලන්න තියෙන ආසාව, ඊළඟ සද්ද අහන්න තියෙන ආසාව, ගඳ බලන්න තියෙන ආසාව, රස බලන්න තියෙන ආසාව, පහස ලබන්න තියෙන ආසාව, පිස්සු හිතන්න තියෙන ආසාව, කාමීත්‍යාචාරය කියලා දෙමාපියවත් ගණන් ගන්න නැහැනේ. ඒගොල්ලනේ පොඩි උන්ට ටෙලිවිෂන් ගෙනත් දෙන්නේ. ඒගොල්ලනේ පොඩි උන්ට රේඩියෝ ගෙනත් දෙන්නේ. ඒගොල්ලනේ පොඩි උන්ට රසමස කැවිලි ගන්ධ රස පහද ඒක කාමීත්‍යාචාරයකට අහුවෙලා පොඩි එකා මේකෙන් තමයි මේ සීමාවක් නැති කාමීත්‍යාචාරයට යන්නේ කියලා කියන්න පුළුවන් දෙමාපියොත් නැහැනේ. හාමුදුරුවෝ පැත්තක දාන්නකෝ. මේ අධ්‍යාපනයේ නෑ ওই පැත්ත පෙන්වන්නේ. සර්වජන් වහන්සේ ඒ නිසා ලුණු මිරිස් කන මිනිස්සුන්ට බණ කිව්වේ. අඩු ගානේ අවුරුදු 20ක් යන උපසම්පදා වෙන්න. එතකොට මේ මනුස්සයාට මේක තේරෙනවා. තේරුණාට පස්සේ කියනවා. ඒ නිසා මේ කාමයේ වර්ධව හැසිරීමේ දුක මේ නිවනට අවශ්‍යයි. අපි මේ කරලා තියෙන තකතිරු කණ්ඩික නිවනට අවශ්‍යයි. කරපො නැති මනුස්සයෙකුට හරියන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරන පොඩි ළමයෙකුට ළමයි ඉන්නේ නිවනේ කියලා දෙන්න විදියක් නැහැ. දුකත් නැහැ, වැරදි කරලත් නැහැ. ළමයට කියලා දෙන්න බෑ. ළමයට දන්නෙත් නැහැ තර්ක කරලා පෙන්ලා දෙන්න මම නිවෙන්නේ ඉන්නේ කියලා. ඒක අදාළ නැහැ. අපි දැන් අර වරද්දපු ප්‍රමාණයට වැරද්ද ප්‍රමාණ කළ මේක ගලවන්න පුළුවන්, ඉවර කරන්න පුළුවන් කියලා කිව්වට පස්සේ අපිට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ කොච්චර නොමග ගියත්
බුදු කෙනෙක් කාවට පස්සේ හදන්න පුළුවන් කොහොමද දන්නේ? මම මෙච්චරක් වැරදි කළා තියෙනවා. එහේ තමන් කරපු වැරදි ටිකේ වටිනකමත් හැබැයි ඒක හරියටම ලෝකේ කියලා දැනගන්න. ඒක හරියටම දුරුවන් වෙන අදහසින් දකින්න. ඒක කරන්න හේතුනේ මොකද්ද? තෘෂ්ණාව. ඒක ප්‍රහාණය වෙන විදිහට තමන්ගේ අත්තරදි ටික දකින්න. ඒ අත්තරදී අපි කෙරුවත් නැතත් ඔය කරපු ටික නැති වෙනවා. ඒකයි ආයේ මේ කවුරුත් ඇවිල්ලා හොදන්න දෙයක් ඇත්තේ නැහැ. ඒව එහෙම නැති වෙන සුළු අනේ නැති වෙන වෙලාවේ ඒක දිහා හුදුට ඇස් දෙක අරලා බලන්න පුළුවන් ගතිය තමයි අපි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ. තමන්ගේම හුස්ම ගෙවින් යනකොට, තමන්ගේම මනාපේ ආසාව, තරහව ගෙවන් වෙලා යනකොට, පිම්බීම හැකිලිම ගෙවන් වෙලා යනකොට, බඩගින්න ගෙවන් වෙලා යනකොට, පිපාසාව ගෙවන් වෙලා යනකොට, වැසිකිලි යන තියෙන ආසාව ගෙවන් වෙලා යනකොට, කැසිලි කරන තියෙන ආසාව ගෙවන් වෙලා යනකොට අනේ ගෙවන් වෙන තැන හොඳට බලන්න. ඒකට කියනවා නිරෝධ සත්‍ය කියලා. ඒක හරිය ලේසි කැසිකිලි කරනකොට. මොකද ඇඟට අනවශ්‍ය දෙයක් නේ. නමුත් අවශ්‍ය දෙයක් උනත් ගන්න යන ජවනිකාවේ හමාරයක් කියලා එකක් තියෙනවානේ. අනේ හමාරේ බැලීමට කියනවා නිරෝධය. ඊට පස්සේ ඒක දක්නාසුළු ජීවිතේ. ඒකම දක්නාසුළු ජීවිතේ කියනවා බුදුජානක වහන්සේ මේ නිබ්බාන ගාමිනී පටිසංගි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව සරුවචනන්සේ දැනගත්තා. ඒක සරුවචනන්සේ භාවිත කර අවුරුදු 45 බුදු වුණාට පස්සෙත් කෙරුවේ ජීවිතේ ඒකටම ගැලපෙන විදිහට කතා කරේ. ආයේ බුදුජානන්සේ රම්මේසු මාලිගා වලට ආශ්‍රය කරන්න ගියේ නෑ. ආයේ රාජකන්‍යාවන් ළඟට ගියේ නෑ. ආයේ රත්තරන් භාජන වල රාජභෝජන වළඳන්න ගියේ නෑ. අර ගත්ත ප්‍රතිපදාවම තමයි. බුදු වුණාට පස්සෙත් ඉතින් ලොකු සාංශික අහනකොට මං කිව්වා ස්වාමීන් වහන්සේලා දැන් ඉතින් කොච්චර මහන්සිලා ඉඳද්දි දැන් ඉතින් ටික සැපට ඉන්නකෝ කියලා. ඒකට කියනවා නෑ. අපි මරුණාට පස්සේ වුණත් කමන්නේ අපි තියලන ආදර්ශයක් කියලා එකක් තියෙනවා. ඒ නිසා නිවන් දැකලා පස්සෙත් අර භාවනා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවෙම තමයි ගත කරන්නේ. ඒක විශ්ි කරලා වෙන ආත්ම ජීවිතයකට යන්නේ නෑ. ඒ නිසා රහතන් වහන්සේලාගේ චර්යාව ඒකාකාරයි. නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවම තමයි පෙන්වන්නේ. උන්වහන්සේලාගේ චර්යාව අනිකුත් මේ ආශාවෙන් පෙන්න ජනතාවට පෙන්නනවා මේකේ විසංයුක්ත ගතියක් තියෙන්න ඕන, ප්‍රහාණයක් තියෙන්න ඕනේ, සාක්ෂාත් කරණයක් තියෙන්න ඕන, වර්තනයක් තියෙන්න ඕන. චතුරාර්ය සත්‍යෙට තියෙන්නේ ಗುಣ හතරක්. ආන්නේ ಗುಣ හතරේ අනුව තේරුම් කරලා බැලුවොත් අපි සෑහෙන දුරට වැඩ කරලා තියෙනවා. හැබැයි අපිට පෙනෙන කිසි සතුටක් නැහැ. අර ඉතුරු වෙච්ච ටිකට චරිචුරු ගාන එක තමයි අපේ තියෙන දෝෂේ. ඒකත් මේ සදාචාරය කියලා හිතාගෙන ඉන්නවා. අපි මේ තරම් කරදර තියදී මිනිස්සු මේ තරම් හම්බ කරන්න යද්දී අපිට අඩු ගන්න එක තප්පරයක්, එක දවසක්, එක පරියන්කයක් අපිට මේ විදිහට පැත්තකටලා විසංයුක්ත ගතියක් සැලසුම් කරලා අපි අරන් තියනවනේ. ඒ වගේම මේ ආයේ අඬ හිතන ආයේ කරන්න හිතන පෙරේතකම පිළිබඳව අපිට ඉච්චර කැමැත්තක් නැහෙනි. කෙරෙන්න ඉඩ තියෙනවා. නිසා ඒක ප්‍රහාණය කරන්න අපිට ඕන වෙලා තියෙන්නේ. ඒ වගේම වරින් වර නිවන කියන එක බුදුහාමුදුරුවෝ මාවපු මායාවක් නෙවෙයි, අත්දකින්න පුළුවන් දෙයක් බව දැකලා තියෙනවා අපේ ජීවිතේ. හුස්ම රැලි කීපයක් එක දිගට දැකලා තියෙනවානේ. ඇතිවීම නැතිවීම. ඒක මේ ඉන්ද්‍රජාලයක් නෙවෙයිනේ. මේ බත් කන අපි වගේ මිනිස්සුන්ට කරන්න පුළුවන්. අන්න එකට ගැළපෙන විදිහට ජීවත් වෙයලා. ඒක සාක්ෂාත් වෙන විදිහට ජීවත් වෙයලා. ඉතින් ඒක බුදුජානනාංශයේ දේශනා කරන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. ඊට පස්සේ කතා කරනකොට වල්පල් කතා එනවනම් පැත්තකට යන්න. වල්පල් කතා වලට උදව් කරන්න එපා. ඒකෙන්මයි අපායට යන්නේ. වැරදි 10ක් තියෙනවා, කයෙන් 3යි, මනසෙන් 3යි, 4ක් තියෙනවා වචනේ. ඕක තමයි අපායට යන්න හේතුව. කට පරිස්සම් කරපල්ලා. 2 සම්මා කම්මන්ත. තමන්ට රැකියාව කරන්න බඩ රසාවට. නිකං හම්බ කරන ලෝකේ තියෙන දේවල් කර ඉන්න එපා. උඹ බොහොම චාම් ජීවිතයකට අවශ්‍ය කරන කර්මාන්තයක් අපි කරන්න ඕන. එහෙම නැතු අපි රජපෞල් වල නැහැනේ, අපිට එහෙම බූදල් නැහැනේ. නමුත් අද කරන්නේ මොකද්ද කියලා බලන්න. අල්ලපු ගෙදර තියෙන බඩු ගේන්නයි, තියෙන දේවල් ගණ්ඩායි කරන රසාවල් කරලා මේ අපේ දරු පරපුරු සන්තෝෂ කරන්න හම්බ වෙන්නේ නැහැ. අම්මලා තාත්තා සන්තෝෂ කරන්න බෑ. මොකද උන්දලාට ඕනේ කරලා තියෙන්නේ වාරාවට අල්ලපු ගෙදර තියෙන දේ කියන්නේ. බඩ රස්සාවට බඩ පිරගන්න එක නෙවෙයි. ඒකම ජීවන රටාවක් වශයෙන් කවදාකවත් කවුරුත් සූරකන්න එපා. කවදාකවත් කාගේ ජීවිතයකට අත තියන්න යන්න එපා.
කවුරු එනකොටත් කියන්නේ මේ කරුණාකර තමන්ගේ වැඩක් බලාගන්න මගේ ජීවිතේට අත තියන්නෙත් නැත්නම් මං කාගවත් ජීවිතේ අත තියන්නෙත් නැහැ. ඉතින් පවුලක් කන මිනිකට ඔකරද හැකයි. වැඩිම අනුගේ මඟුල් වලට ඇඟිලි ගහන එකනේ කරන්නේ. අනුගේ ජීවිතවල ඉතින් අපේ ජීවන රටාව හැම වෙලාවෙම අලුතෙන් කර්ම රැස් කරනවා. ඒ නිසා ඒ ජීවන රටාව නැත්නම් ඒ ආජීවයේ තමයි භාවනා කරන්න ඕනේ. ඒ විවේකයේ ලැබෙන විශ්‍රාමයේ ලැබෙන අදුක්කම සුඛ ලැබෙන ඒ ජීවනයේ වැඩි වෙන විදියට කටයුතු කරන්න පටන් අරගත්තොත් බුදුජානනාංශයේ ඒක වෙනකන් ඒක සාක්ෂාත් වෙනකන් Tamanට ඇති වෙන තාක් වෙනකන් මම සම්මා සම්බුද්දයි කියලා කිව්වේ නෑ. ඒකේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරලා තිනවා සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය දේව මනුස්සාය දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ මම දැක්කයි කියලා කිව්වේ නෑ මහණෙනි දකින්නකම් මං අද දැක්කා මං අද කියනවා සදේවකේ ලෝකේ සියලු දිව්‍යයන් සහිත මරුන් සහිත බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම අද කියනවා මම දැක්කා මීට එහා දැකීමක් නෑ. ඉතින් ඒ ධර්මයේ කියන එක මේ පැත්තක තියලා වඳ ඉන්න එකක් නෙවෙයි අපිට දැනට මේ ගමන් කරන මාර්ගයේ තියෙන එකමයි. අපි යම් ප්‍රමාණයක් මේක අත්දැකලා තියෙනවා නම් ඒ ටික විතරයි වැදගත් වෙන්නේ පොතේ තියෙන ටික වැදගත් වෙන්නේ නැහැ. අල්ලපු ගෙදර මනුෂ්‍ය කරු ටික වැදගත් වෙන්නේත් නැහැ. ගුරුන්නාන්සේ කරපු ටික වැදගත් වෙන්නේත් නැහැ. Taman ඒ කරපු ටිකම තමයි. ඕක තමයි සංඝයා කියන්නේ. සංඝයා කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් කටේ ගැලවීමට කටයුතු කරන ඔක්කොමල සංඝ. නැත්නම් භික්ෂු කියන නමට ගැලපෙනවා. ඉතින් ඔය හුඟක් ඔය පදක්නම් එල්ලගෙන සංඝ කියාගෙන ඉන්න අයට වැඩිය මේ සීල සමාධි ප්‍රඥා පුරණ සත්‍ය වඩන අය සංඝ කියන නමට ගැලපෙනවා. ඒ නිසා තමයි නිග්‍රහ කරගන්න එපා කවදාකවත්. අපි මේ ආවේ කවුරුවත් පෙන්වපු පාරක නෙමෙයි අපි මොහොයාගත්ත පාරක. බුදුහාමුදුරුවෝ කිරුවා රටම නැති වුණාට ඒ නිසා මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අපි යම් ප්‍රමාණයකට දන්නවනම් ඔච්චරමයි අගය කරන්න තියෙන්නේ. ඔච්චරමයි අනුගමනය කරන්න තියෙන්නේ. දන්නේ නැති දේවල් ගැන පශ්චාත්තාප වෙන්න යන්න එපා. එහෙම ගියොත් අපිට දවසක කියන්න පුළුවන් වෙයි මේ බුදුහාමුදුරෝ දේශනා කරා වගේ මේ දුක් තියෙනවා. මම ඒව ඔළුවේ දාගන්නේ අනුන්ගේ දේවල් කරේ දාගන්න යන්නේ මේ ඔක්කොම ගෙවන් වෙන විසංයුක්ත වෙන ජීවිතයක් ගත කරනවා. විසංයුක්ත වෙන කතාවක් කරනවා. විසංයුක්ත වෙන හිතවිල්ලක් හිතනවා. ඒක liwalla කාමාරුයි මම දන්නවා. මේ විසංයුක්ත ක්‍රියාවක් කරන පිරිසක් එක්ක ඉන්නවා. විසංයුක්ත වෙන කතාවක් කතා කරන පිරිසක ගියේ ඇහුම්කන් දෙනවා. විසංයුක්ත වෙන විදිහට හිතන මිනිස්සුත් එක්ක වැඩ කරනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා Tamante ඉච්ඡර ගැඹුරු භාවනාවක් කරගන්න බැරි වුණත් භාවනා කරන ඇත්ත එක ළඟ හිටියත් ඇති කියලා. වැඩ කරන පිරිසක් ළඟ හිටියත් ඇති කියලා. ඉතින් ඒක අපේ දෙමාපියන්ට වැඩි අපිට වැඩි අද අවස්ථාව. ඒකයි අපි මේ ඔක්කොම වැඩ තීටි දාලා ඇවිල්ලා මේ කටයුතු කරන්නේ. ඒක පොඩි දෙයක් කියලා හිතන්න එපා. ඒක පොඩි දෙයක් කියලා හිතන්න එපා. ඒ වගේම මේ දවස් 3-4 ඇතුළත අපි අත ගාපු දෙත් පොඩි දෙයක් කියලා හිතන්න එපා. ලෝකයට ගිහිල්ලා විකුණන දෙයක් මේක නෑ. ලෝකයා අපිට දොස් කියාවි. ප්‍රශ්නයක් නෑ. බුද්ධ ආදී උත්තරමෙන් වහන්සලා සාදු කියනවනේ. ඉතින් ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා විවර වෙලා ඉතිහේතං නමස්සන්ති මේ ලෝකයා බුදුරජාණන් වහන්සේට මුන්වහන්සේ මේ විදියට යථාවාදී තථාකාරී කෙනෙක් කියලා මේ ජනමන මහා නැත විසරදං මහන්තං විසරදං උන්වහන්සේගේ දැනුම විචරක් මහන්තයි මහ විසරද දැනුමක් ඇති ඇත්තෙක් මේ කතා කරන්නේ මොකද අයින් කරන දැනුමක් තියෙන බුදුහාමුදුරුවෝ මේක එකතු කරන දැනුමක් නැහැ සදේව කස්මින් ලෝකස්මින් නත්තිතේ පටිපුග්ගලෝ මේ දිව්‍යයන් සහිත මරුන් සහිත ලෝකයේ උන්දට සමාන බුදුහාමුදුරන්ට සමානතාව සමාන කෙනෙක් නැහැ කියලා ඒ ඇත්තෝ নমස්කාර කරනවා මේ සල්ලි තිබුණාටවත් බූදල් තිබුණාටවත් ලස්සන වුණාටවත් ඒවට නෙමෙයි මේ දකින්න දේෙන් අයින් වෙන නිසා ඒ නිසා මේ ගත කරපු දවස් ටිකත් අහපු බණ නිසාත් යම් ප්‍රමාණයක් අයින් වුණාද කියලා එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ මොකද බලන්නේ ඇති කරන පැත්තෙන්නේ. නමුත් දන්නේ නැතුව සෑහෙන පිටසක් අයින් වෙලා තියෙනවා. යථා කාලෙදී ඒක දැකගත්ත දවසේ තමයි තේරෙයි ඔන්න මාත් ආර්ය වෝහාරය දන්නවා, ආර්ය ආශ්‍රය දන්නවා, ආර්ය ප්‍රයෝජනේ දන්නවයි කියලා. අන්නේ ආර්ය වෝහාරයට ආශ්‍රයයට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ
ධර්ම දේශනාවත් දේශනාවලිය સમાપ્ત කරනවා. සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා